හරි මිනුම් උපකරණ යටතේ අපි මේ වෙද්දී සාකච්ඡා කරන්න ගියා. අපි මිනුම් උපකරණයක් වශයෙන් හඳුනාගත්තේ යම් කිසි භෞතික රාශියක වටිනාකම මැන ගැනීමට යොදා ගන්නා කිසියම් පරිමාණයක් සහිත උපකරණයක් අපි මිනුම් උපකරණයක් වශයෙන් හඳුනාගත්තා. ඒකට අපි කියනවා මිනුම් උපකරණයක වැදගත්ම අංගයක් තියෙනවා. ඒක තමයි කුඩාම මිනුම කියලා කියන්නේ. කුඩා මිනුම. ඒ වගේම ඊට අමතරව මිනුම් උපකරණයක අපිට වැදගත් වෙනවා මිනුම් ගන්න පුළුවන් පරාසය කොච්චරද කියන කාරණය. මිනුම් ගන්න පුළුවන් පරාසය. දැන් උෂ්ණත්වමානයක් ගත්තොත් උෂ්ණත්වමානයක අපි උෂ්ණත්වය මැනගත හැකි පරාස තියෙනවා. දැන් සාමාන්‍ය ඔය කට්ටිය උණ බලන උෂ්ණත්වමානයකින් අපිට බෑ ජලී නටන ජලී උෂ්ණත්වය මැනගන්න. මොකද උණ කටුවේ උෂ්ණත්වය සෙල්සියස් 44ක් 50ක් අතර වගේ පරිම අගයකට පාටම් කියවන්න තමයි හදලා තියෙන්නේ. නමුත් විද්‍යාගාරයේ භාවිත කරන උෂ්ණත්වමාන වල ඊට වඩා වෙනස් පරාසය. දැන් අපේ සූර්යාගේ උෂ්ණත්වය වගේ මනින්න අපි යොදා ගන්න විකිරණාග්නිමානය වගේ උපකරණයක් ගත්තහම ඒකකට තේරෙනවා ඊට වඩා ගොඩාක් වැඩි පරාසයක දුවන්න ඕනේ. පැහැදිලිද? ඒකට රසදිය වීදුරු උෂ්ණත්වමාන වල පරාස වෙනයි. රසදිය වීදුරු මධ්‍යසාර උෂ්ණත්වමාන වල පරාස වෙනයි. ඔය විදිහට උෂ්ණත්වමානයක වැදගත් අංගයක් වෙනවා මේ පරාසය සහ කුඩා මිනුම්. කුඩා මිනුම් කියන කාරණේ අපි හඳුනාගත්තා උපකරණයක පරිමාණය භාවිතා කරලා කුඩා මිනුම කියලා කියන්නේ උපකරණයක පරිමාණය භාවිතා කරලා නිවැරදිව මැනගන්න පුළුවන් කුඩාම අගය. උපකරණයක පරිමාණය භාවිතා කරලා නිවැරදිව මැනගන්න පුළුවන් කුඩාම අගය තමයි ඒක අපි කුඩා මිනුම කියලා කියන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තාම මීටර් රූල් අපි ගත්තා. මීටර් රූලේ පරිමාණය තියෙන්නේ මිලිමීටර් කොටස් වලින්. පරිමාණය තියෙන්නේ මිලිමීටර් කොටස් වලින්. එහෙනම් මීටර් රූලේ කුඩා මිනුම මිලිමීටර් 1යි. මීටර් රූලේ කුඩා මිනුම මිලිමීටර් 1යි. ඒකට ඔරලෝසුව පොඩ්ඩක් බලන්න ඔය කට්ටිය අතේ බැඳලා තියෙනවා නම් මේ ඔරලෝසුව ඒකේ කුඩා මිනුම අපිට කියන්න පුළුවන්. හැබැයි පරිමාණය භාවිතා කරලා නිවැරදිව මැනගන්න පුළුවන් කුඩාම අගය තමයි කුඩා මිනුම කියලා කියන්නේ. ඒකේ වැදගත් දෙයක් ඊටවස් අපි කිව්වා යම් උපකරණයකින් අපි පාඨාංකයක් ගත්තාම මේ පාඨාංකය අපි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මේ පාඨාංකය අපි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ ඒකේ කුඩා මිනුම දක්වා විතරයි. ඒක කුඩා මිනුම දක්වා විතරයි. ඊට වඩා නිවැරදිතාවකින් යුතුව අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම ඉදිරිපත් කළොත් ඒක දෝෂ සහිතයිනේ. දැන් මීටර් රූලකින් පාඨාංකයක් අරගෙන අපි 12.1 සෙන්ටිමීටර් කියලා අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. 12.1 සෙන්ටිමීටර් කියලා. නමුත් 12.12 සෙන්ටිමීටර් කියන කතාව ගියාම කොහොමද අර මිලිමීටරිනුත් දශම ස්ථානයකට ගියේ? ඒක ඇහෙන් තමයි අපි කියන එක අනුමාන කරලා තියෙන්නේ. ඇහෙන් අනුමාන කිරීම අපි භාවිතා කරන්නේ නැහැ. මොකද ඒක 100% නිවැරදි කියලා අපිට කියන්න බෑ. අනුමානය වැරදෙන්න පුළුවන්. ඒත් අපි වැඩ කරන්නේ බොහොම සියුම් පරීක්ෂණත් එක්ක සමහර වෙලාවට. මම කිව්වා ඖෂධයක ඒ මාත්‍රාවට පොඩි සංයෝග තමයි පොඩි ස්කන්ධ තමයි එකතු කරන්නේ සමහරවිට. මේ පොඩි ස්කන්ධයේ පොඩි ප්‍රමාණයක් වෙනස් වුණොත් එහෙම සමස්ත ඖෂධයේම උඩු යටිකුරු ගහන්නත් පුළුවන්. ඒ ලෙඩ දෙන බෙහෙතෙන් තවත් ලෙඩක් හදවන්න පුළුවන් ඊට පස්සේ. එසේම තා සියුම්ම දැනගන්න වෙනවා. මේ මැන ගැනීම සඳහා අපි ගත්තම මේ උපකරණේ කුඩා මිනුම මෙතන වැදගත් වෙනවා. පැහැදිලිද? ඒ නිසා දැන් අපි යම්කිසි පාඨාංකයක් ඉදිරිපත් කරද්දී කුඩා මිනුම දක්වා විතරයි ඉදිරිපත් කරන්නේ. ඒ කුඩා මිනුම දක්වා ඉදිරිපත් කිරීමත් අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඒ කියන්නේ මම කිව්වා හරියටම සෙන්ටිමීටර් 12ක් මැනගත්තොත් මීටර් රූල භාවිතා කරලා ඒක අපි 12යි සෙන්ටිමීටර් කියලා නෙමෙයි ඉදිරිපත් කරන්නේ 12.0යි සෙන්ටිමීටර් කියලා අපි ඉදිරිපත් කරන්නේ. 12.0 සෙන්ටිමීටර් කියලා අපි ඉදිරිපත් කරන්නේ. ඒකට හේතුව මොකද්ද? 12.0 කියන්නේ අපි මේ පාඨාංග ගත්ත උපකරණේ කුඩා මිනුම මිලිමීටර් 1යි කියන කතන්දරය. පැහැදිලිද? මිලිමීටර් 1යි කියන කතන්දරයට අපිට යන්න ඕනේ. ඒතර මේ බලන පුද්ගලයාට මේ පාඨාංගයේ කියවන පුද්ගලයා දන්නවා මේක 12.0යි. 12.0 ඒ කියන්නේ මිලිමීටරේ දක්වා මැනගෙන තියෙනවා. මිලිමීටරේ පංගු නැහැ. මිලිමීටර පංගු නැහැ. හැබැයි ඉදිරිපත් කෙරුවොත් 12යි සෙන්ටිමීටර් කියලා. එයාට සැකයක් වෙනවා. තව දශම ස්ථානයක් තියෙන්න පුළුවන්ද නැද්ද කියලා එක. එයාට කියවන්න බැහැ. එයා දන්නේ මේක 12.0ද හරියටම. 12.1ක් විච් එක මූ 12ක් කියලා ඉදිරිපත් කෙරුවා. පැහැදිලිද? මෙයා 12ට විතරද මැන්නේ. ඒ කියන්නේ සෙන්ටිමීටරේ කුඩා මිනුම වශයෙන් තියෙන උපකරණයකද මේ මැනලා තියෙන්නේ. පැහැදිලිද? මිලිමීටර වලට ගියාද නැද්ද? ඒක ගැටලුවක් නේ යාට. ඒත් අරකයි ඉදිරිපත් කෙරුවම 12.0යි කියලා එයාට පුළුවන්. මේක එහෙනම් මිලිමීටර දක්වා ගිහලා තියෙනවා මම ආයෙ යන්න ඕනේ නැහැ. මට ඕන නම් තව මිලිමීටරෙන්
දශම ස්ථානයකට යන්න මම වෙන උපකරණයක් පාවිච්චි කරන්න වෙනවා. මොකද වෙන උපකරණේ මිලිමීටර් දශම ස්ථානයකට ගිහිල්ලා පාඨංගයක් ගත්තා නම් ඒක 12.02යි සෙන්ටිමීටර් කියලා තමයි ඉදිරිපත් කරන්නේ. අරගෙන තේරෙනවා 12.01 කියලා ඉදිරිපත් කිරීමෙන් 12. ඒ කියන්නේ මිලිමීටරය දක්වා තමයි ගිහිලා තියෙන්නේ කියලා කාරණා. මම කියන්නේ ඒක පැහැදිලිව එකක් ගන්න නේද? ඒක පැහැදිලි පොඩ්ඩක් හිතලා බලන්න මේ කතාව ඇත්ත කතාව. ඒ නිසා මේ සම්මතය හදාගත්ත එක වටිනවා ඇත්ත. පැහැදිලි වෙන කතාව. ඊට පස්සේ අපි කිව්වා එතනදී දැන් ඕවා එකින් එක ගොනු කරගන්න ටක් ගාලා. ඊට පස්සේ අපි කිව්වා අපි මිනුම් උපකරණ භාවිතා කරලා අපි පරීක්ෂණයකදී යම් පාඨාංක ලබා ගන්නවා. මිනුම් ලබා ගන්නවා. අපි කොච්චර උත්සාහ කෙරුවත් නිවැරදිව 100%ක් අපිට පාඨාංක ගන්න බෑ කිව්වනේ. කොච්චර උත්සාහ කෙරුවත් නිවැරදිව 100%ක් පාඨාංක ගන්න බෑ. ඒකට හේතුව වශයෙන් අපි කිව්වේ ඕනෑම මිනුමක් ප්‍රධාන වශයෙන් දෝෂ වර්ග දෙකකට භාජනය වෙනවා. එකක් තමයි අපි හඳුනාගත්තා ඒකාංග දෝෂ කියලා. ඒක තමයි අද කතා කරන්න තියෙන්නේ. ඒකාංග දෝෂ. ඒකාංග දෝෂ. අපි ඉංග්‍රීසියෙන් කියනවා systematic errors කියලා. ඒකාංග දෝෂ. ඒ වචනේ හොඳයි. ඒකාංග දෝෂ systematic errors. ඒකේ තියෙනවා අතන තේරුමත් එක්කම ඒකාංග දෝෂ කියලා කියන්නේ අපි මිනුම් ගැනීමට භාවිත කරන උපකරණයේ මත බලපාන තනදා පවතින උපකරණ හේතුවෙන් ඇතිවන දෝෂ. උපකරණ හේතුවෙන් නැත්නම් ඒක මතින් අපිට ඇතිවන දෝෂ තමයි ඒකාංග දෝෂ කියලා අපි කියන්නේ. උදාහරණයක් ගමුද බලන්න. මොකද උදාහරණයක් ගත්තොත් වැරදි අයුරින් ක්‍රමාංකනය කරලා තියෙන මිනුම් උපකරණ. වැරදි අයුරින් ක්‍රමාංකන කරලා තියෙන මිනුම් උපකරණ. දැන් උදාහරණයක් ගත්තාම මීටර් රූලක් වැරදි ලෙස ක්‍රමාංකන කරලා තියෙනොත් එහෙනම් මොකද වෙන්නේ කියලා හිතන්න. සමස්ත පාඨාංග වැරදෙනවා. මිලිමීටරේ කොටස් අතර පරතරයක් තියෙන්න එපා. හරියට මිලිමීටරේ පරතරේ බැරි වෙලාවත් එක කොටසක් අතරම පරතරේ පොඩ්ඩක් මිලිමීටරේ දශම ගාණක් හරි ගියොත් එහෙම එතනදි ගැටලුවක් වෙනවා. පැහැදිලිද? එතකොට ඒක වැරදි අයුරින් ක්‍රමාංකන කරලා තියෙන මිනුම් උපකරණ වශයෙන් තමයි අපි ගන්න. දැන් විශේෂයෙන් ගත්තාම මීටර් රූල කියලා කියන්නේ විද්‍යාගාරයේ දිගමැනීම් ගැනීම සඳහා භාවිත කරන උපකරණයක්. මීටර් රූල කියලා කියන්නේ. හැබැයි විද්‍යාගාරයේ දිගමැන ගැනීම සඳහා භාවිත කරන උපකරණයක් නෙමෙයි අඩි රූල. අඩි රූල කියන්නේ කොහොම අඩි භාගයේ රූල. ඇයි ඒකට හේතුව? දැන් විද්‍යාගාරයට මීටර් රූල් අපිට කිලෝමීටර් දෙපාර්තමේන්තුව හරහා එනවා. ඒ වගේ පාඨාංක නිවැරදි. ඒ පරිමාණ නිවැරදි. නමුත් ඒක අපේ නිවැරදි කියන කාරණේ තහවුරු කරගත්ත එක. මොකද ඒක එන්නේ කිලෝමීටර් දෙපාර්තමේන්තුව හරහා අපිට ඒක හරියටම තියනවා කියන කාරණේ අපිට පැහැදිලි කරගත්ත එක. පැහැදිලිද? නමුත් අඩි රූල හෝ අඩි භාගයේ රූලක් මේ විද්‍යාගාරයට එවන්නේ නැහැ. ඒ අඩි රූලක් හෝ අඩි භාගයේ රූලක් අපිට ගන්න තියෙන්නේ බුක් ෂොප් එකේ. හරි පොසාප්පුවේ. එතකොට ඒක එක එක වර්ග තියෙනවා. අපි දන්නවා ඇට්ලස් තියෙනවා, නටරාජ් කියලා තියෙනවා, ඔක්ස්ෆර්ඩ් කියලා තියෙනවා. ඔහොම එක එක වර්ග තියෙනවානේ. අඩි රූල් හෝ අඩි භාගයේ රූල් ගහලා තියෙන එක එක පාට තියෙන අමුතු ඒවා තියෙන. එතකොට ඒකේ තියෙන පරිමාණය පිළිබඳ ඒකේ නිවැරදිතාවය පිළිබඳ තහවුරුවක් අපිට දෙන්න බෑනේ කොහොමද? අපි දන්නේ නැහැ නටරාජ් කට්ටිය පරිමාණය හරියටම මේක ක්‍රමාංක කරලා තියෙනවා කියලා. ඒ නිසා විද්‍යාගාර උපකරණයක් වශයෙන් දිගමැන ගැනීමට අපි මීටර් රූල භාවිත කරනවා මිසක් අඩි රූල හෝ මීටර් භාගයක් භාවිත කරා. ඒක මීටර් භාගයක් එවනවා විද්‍යාගාරයට. මීටරයක් එවනවා මීටර් භාගයක් එවනවා. හැබැයි අඩිය හෝ අඩි භාගයේ රූල යොදන්නේ නැහැ. ඒ නිසා ඔය කට්ටියන්ට විභාගයේ හොත්තෙන් ප්‍රශ්නයක් ශිෂ්‍යයෙකුට අවශ්‍ය කරලා තියෙනවා සෙන්ටිමීටර් 20ක දලාගයක් තියෙන දිගක් මැන ගැනීමට මේ සඳහා උට භාවිතා කරන්න පුළුවන් විද්‍යාගාරයේ තියෙන සරලම මිනුම් උපකරණය මොකක්ද කියලා. ඔය කට්ටියකට මීටර් රූල හෝ මීටර් භාගයේ රූල ලියනවා මිසක් අඩි රූල හෝ අඩි භාගයේ රූල ලිව්වොත් වැරදි. පැහැදිලිද මම කියන කාරණේ? ඒක වැරදි. මොකද ඒකට හේතුව අඩි රූල හෝ අඩි භාගයේ රූල පිටගැනීමේ විද්‍යාගාර උපකරණ නෙමෙයි. අපි ඔය පස්සේ කතා කරමු තව ටිකක්. එතකොට ඒකාංග දෝෂ කියලා කියන්නේ ඔන්න ඔය පරිමාණයෙම තියෙන අංග. ඒ වගේම තව එකක් අපි ගත්තොත් මූලාංක දෝෂය. මූලාංක දෝෂය මම ගිය සතියේ පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නත් ඒක මූලාංක දෝෂය කියලා කියන්නේ මුල් අංකය අපි දැන් කියවද්දී ඒක බිඳුවෙන් පටන් ගන්නවා නම් එහෙම බිඳුවෙන් පටන් නොගෙනී. සමහර පරිමාණ බිඳුවෙන් පටන් නොගෙනී. එතනත් ගැටලුවක් වෙනවා. මීටර් රූලක් වගේ නම් ගැටලුවක් නැහැ. ඒක බිඳුවෙන් පටන් ගන්නවා කියලා අපි දන්නවනේ. නමුත් සමහරලාට තරාදියක නැත්නම් ඔරලෝසුවක වගේ ගත්තාම ඒක මුල් අංකයේ දෝෂයක් සිද්ධ වෙනවා නම් ඒක මූලාංක දෝෂ අපි ඉස්සරහට කතා කරමු. ඒක හරියට බලමු. දැන් ඔකටනේ එහෙම කිව්වට එකපාරට මේක පිළිබඳ අවබෝධයක් ගන්න බැරි. එහෙම දෝෂ සහිත උපකරණ ගැනත් අපි වැඩි අධ්‍යයනය කරලා නැහැ. අපි දන්න උපකරණ කිහිපයයි තියෙන්නේ. දිගමැන ගැනීම අපි දන්නේ මීටර් රූලනේ. අනිත් උපකරණ ගැන අපි අහලවත් නැහැ නෙවෙයි. ඊට පස්සේ ස්කාන්ත මැනීම සඳහා අපි දන්නේ සාමාන්‍යයෙන් දුරු තරාදයක් හරි මේස තරාදයක් හරි.
ඒ උපකරණත් එකින් එක එකතු කරද්දී තමයි ඒ වගේ දෝෂ ගැනත් අපිට කතා කරගන්න පුළුවන්. පැහැදිලිද කතාව? හරි. ඒ වගේම සෙමින් ක්‍රියා කරන විරාම ගටිකා ගත්තොත් එහෙම. විරාම ගටිකා ඔරලෝසුවක් ගත්තොත් ඒක සෙමින් ක්‍රියාත්මක වෙන්නේ. එතන උපකරණීය දෝෂයක්. ඒකත් ඒකාංග දෝෂයක්. හරි නේද? ඒකත් ඒකාංග දෝෂයක්. ඉතින් වැඩි තියෙන මෙහෙමයි. මෙහෙම ඒකාංග දෝෂ තියෙන අපි උපකරණයක් ගත්තාම ඒක භාවිතා කරලා යම් පරීක්ෂණයක් කරලා අපි යම් කිසි දත්ත ප්‍රමාණයක් ගන්නවනේ. ඒ දත්ත එතකොට වැරදි කියලා අපිට තේරෙනවා. ඉතින් අපි මේ පරීක්ෂණයේ නැවත කීප වතාවක්ම මේ උපකරණය භාවිතා කරලා කෙරුවත් අපිට නිවැරදි පාඨාංග ලැබෙනවද? නැහැ. අපිට නිවැරදි පාඨාංග ලැබෙන්නේ නැහැ. මේ උපකරණයේ අවුලක් තියෙනවා. සෙමින් ක්‍රියා කරන විරාම ගටිකාවක් ස්ටොප් වොච් එකක් කියලා අපි කියන්නේ. ස්ටොප් වොච් එකක් භාවිතා කරලා පාඨාංග කීප වතාවක් අරගෙන ගියත් වැඩක් නැහැ. අපිට ලැබෙන්නෙම වැරදි අගෙම. ඒ නිසා ඒකාංග දෝෂ වලින් මිදෙන්න අපිට පාඨාංග නැවත කියවා ගැනීම වැදගත් වෙන්නේ. පැහැදිලිද? අපි ගොඩාක් පාඨාංග ගත්ත කියලා අපිට ඒකාංග දෝෂයෙන් මිදෙන්න බෑ. ඒකාංග දෝෂයෙන් මිදෙන්න පුළුවන් ක්‍රමය මොකද්ද? මිදෙන්න තියෙන එකම ක්‍රමය තමයි මේ අදාළ දෝෂය නිවැරදි කරන එක. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම අපි ගන්නේ වැරදි පරිමාණයක් සහිත උපකරණයක් නම් ඒක නම් ඒකාංග දෝෂය. අපිට ඒ පරිමාණය ඉවත් කරන්න. එක්ක පරිමාණ ඉවත් කරලා අලුත් පරිමාණයක් එකට දානවා. නැත්නම් උපකරණෙම අයින් කරනවා. දැන් තරාදියක පරිමාණය අවුලක් තියෙනවා නම් එක්ක අපිට ඒ පරිමාණය ඇඳලා තියෙන ඒක ගලවලා හදාගන්න පුළුවන්. ඒක කියන්නේ සංකීර්ණ කතාවක් නේ අපිට අමාරුයි. ඒ නැත්නම් උපකරණෙම අපි මාරු කරනවා. උපකරණය මාරු කරනවා. පැහැදිලිද? ඉතින් අපිට ඒ වගේ මේ විසඳුම්කට යන්න පුළුවන්. දැන් මූලාංක දෝෂය වගේ එකක් තියෙද්දි මූලාංක දෝෂ වගේක් තියෙද්දි අපිට ශෝධනයක් කර හැකියි. ශෝධනයක් කරන්න පුළුවන්. අපිට නැවත පාඩම් ගත කියලා මූලාංක දෝෂෙන් මිදෙන්න බෑනේ. දැන් උදාහරණයක් වශයෙන් තරාදියක් තියෙනවා. මූලාංක දෝෂය කියලා කියන්නේ එයා ආරම්භයේදීම ග්‍රෑම් එකක් පෙන්නනවා කියලා හිතන්න. ආරම්භයේදීම ග්‍රෑම් එකක් පෙන්නනවා තරාදිය. අපි ඒක පෙන්නන ගමන්ම අපි හාල්මැස්සෙක් මැන්නොත් එහෙම ග්‍රෑම් 5යි කියලා කිව්වහම ග්‍රෑම් 5යි කියලා කිව්වට වැඩක් නැහැ. ඇත්තටම හාල්මැස්ස ග්‍රෑම් 4යි. මොකද ආරම්භයේදී එකක් පෙන්නනවනේ. එකක් පෙන්නනවා හාල්මැස්ස දැම්මට පස්සේ 5යි. එකේ ඉඳලා 5ක් කියන්නේ. පැහැදිලිද? එකේ ඉඳලා 5ක් කියන්නේ. එතකොට ඇත්තටම 4ක් තමයි අදාළ වෙන්නේ. එතකොට අන්න ඒක එතකොට අපි අර දෝෂේ කියවලා අර එකක් අපිට අඩු කරේ. ඒක කියන්නේ මූලාංක ශෝධනයකට අපිට ගියේ. පැහැදිලිද? අන්න ඒ වගේ පැත්තකට යන්න පුළුවන්. ඉතින් ඕක තමයි ඒකාංග දෝෂ වලින් මිදෙන්න තියෙන ක්‍රමය. හා පැහැදිලිද? ඊළඟ දෝෂ වර්ගය තමයි අහඹු දෝෂ කියන්නේ. අහඹු දෝෂ කියන කාරණා. අහඹු දෝෂ කියලා කියන්නේ පරීක්ෂණයේ සිදු කරන පුද්ගලයා මත, ඒ වගේම පරිසර තත්ත්ව මත රඳා පවතින නැත්නම් ඇතිවන දෝෂ. පරීක්ෂණය කරන පුද්ගලයා. පුද්ගලයෙක් හොඳින් කරනවා නම් ඒ දෝෂය ආවනේ. අපි ඒක පස්සේ කතා කරමු ටිකකින් නේද? ඒ තව ටිකක් කතා කරමු. මුලින්ම මේ ඒකාංග දෝෂ කියන කතාව ලියාගමුද පොඩ්ඩක්. අපි ඊට සතිය අවසානයේ ලිව්වා ප්‍රධාන වශයෙන් දෝෂ දෙකකට භාජනය වේ. අංක 1 ඒකාංග දෝෂ, අංක 2 අහඹු දෝෂ නේද? දැන් ලියාගන්න නම් ඒකාංග දෝෂ කියලා මාතෘකාව. ඒකාංග දෝෂ කියලා මාතෘකාවක් දාගන්න. ඒකාංග දෝෂ. ඒකාංග දෝෂ. යන්නේ ඒකෙදි ඒකාංග දෝෂ යටතේ ඒකාංග දෝෂ. ඒකාංග දෝෂ. ඒකට ලියන්න දෝෂ සහිත උපකරණ නිසා දෝෂ සහිත උපකරණ නිසා දෝෂ සහිත උපකරණ නිසා ඇතිවන දෝෂ දෝෂ සහිත උපකරණ නිසා ඇතිවන දෝෂ ඒකාංග දෝෂ වේ. දෝෂ සහිත උපකරණ නිසා ඇතිවන දෝෂ ඒකාංග දෝෂ වේ. ඕනනම් ඒකාංග දෝෂ කියලා තිබ්බතන වරහගතුලේ සිස්ටමැටික් එරර්ස් කියලා ලියන්න. ඔකට අන්තර්ජාලයේ පරීක්ෂා කරලා බලන්න පුළුවන් සිස්ටමැටික් එරර්ස් කියන කාරණේ. ඒ වචන ටික ටයිප් කරලා අපිට බලා ගන්න පුළුවන් අන්තර්ජාලයේ. මොකද්ද මේ ඒකාංග දෝෂයක් කියන්නේ කියන කාරණේ. දෝෂ සහිත මිනුම් උපකරණ භාවිතා කිරීම නිසා ඇතිවන දෝෂ ඒකාංග දෝෂ වේ නේද? අපි උදාහරණ කීපයක් ගමු. උදාහරණ වශයෙන් ලියන්න අංක 1. උදාහරණ අංක 1. උදාහරණයේ අංක 1 පරිමාණය වැරදි ලෙස ක්‍රමාංකනය කිරීමෙන් ඇතිවන දෝෂය. පරිමාණය
පරිමාණය වැරදි ලෙස ක්‍රමාංකනය කිරීමෙන් පරිමාණය වැරදි ලෙස ක්‍රමාංකනය කිරීමෙන් ඇතිවන දෝෂය. පරිමාණය වැරදි ලෙස ක්‍රමාංකනය කිරීමෙන් ඇතිවන දෝෂය. පරිමාණය වැරදි ලෙස ක්‍රමාංකනය කිරීමෙන් ඇතිවන දෝෂය. අංක 2 පරිමාණය වැරදි ලෙස ක්‍රමාංකනය කිරීමෙන් ඇතිවන දෝෂය. අංක 2 මූලාංක දෝෂය. සිරෝත්තර කියලා අපි කියනවා මූලාංක දෝෂය. මූලාංක දෝෂය. මුල් අංකයේම දෝෂයක් ඇතිලා. අපි ඉස්සරහම කතා කරනවා ටිකක් ගැඹුරින්. මූලාංක දෝෂය. මූලාංක දෝෂය. මූලාංක දෝෂය. වේගය වැඩි නම් පොඩ්ඩක් මට කියන්න. මූලාංක දෝෂය අංක 3 පළවෙනි එක තමයි වැරදි අයුරින් ක්‍රමාංකනය කර ඇති උපකරණ නිසා ඇතිවන දෝෂ. දෙවෙනි එක මූලාංක දෝෂ. මූලාංක දෝෂ. තුන්වෙනි එක සෙමින් ක්‍රියා කරන විරාම ගටිකා නිසා. සෙමින් ක්‍රියා කරන විරාම ගටිකා නිසා. සෙමින් ක්‍රියා කරන විරාම ගටිකා නිසා ඇතිවන දෝෂ. සෙමින් ක්‍රියා කරන විරාම ගටිකා නිසා ඇතිවන දෝෂ. ඒ තුන ඇති. පැහැදිලිද? සෙමින් ක්‍රියා කරන විරාම ගටිකා නිසා සෙමින් ක්‍රියා කරන විරාම ගටිකා. මෙහෙම කියන්නේ ගටිකා කියන්නේ. විරාම ගටිකා. සෙමින් ක්‍රියා කරන විරාම ගටිකා. අපි කියන්නේ ස්ටොප් වොච් කියලා ඉංග්‍රීසියෙන් ස්ටොප් වොච්. විරාම ගටිකා. නිසා ඇතිවන දෝෂ. ඇතිවන දෝෂ. පැන් ලියන්න වෙනම සෙමින් ක්‍රියා කරන විරාම ගටිකා නිසා ඇතිවන දෝෂ. පැන් ලියන්න මිනුම කිහිපවරක් නැවත නැවත ගැනීමෙන් මෙවැනි දෝෂවලට බලපෑමක් සිදු නොවේ. මිනුම කීපවරක් නැවත නැවත ගැනීමෙන් මෙවැනි දෝෂවලට බලපෑමක් සිදු නොවේ. මිනුම කීපවරක් නැවත නැවත ගැනීමෙන් මෙවැනි දෝෂවලට බලපෑමක් සිදු නොවේ. මෙහිදී මිනුම කීපවරක් නැවත නැවත ගැනීමෙන් මෙවැනි දෝෂවලට බලපෑමක් සිදු නොවේ. මෙහිදී අවසාන ප්‍රතිඵලයේ ගණනය කරන තෙක්ම අවසාන ප්‍රතිඵලය ගණනය කරන තෙක්ම ඒකාංග දෝෂ අවසාන ප්‍රතිඵලය ගණනය කරන තෙක්ම ඒකාංග දෝෂ අනුමාන කළ නොහැක. ඒකාංග දෝෂ අනුමාන කළ නොහැක. හරි යටින් දාන්න. මේදී අවසාන ප්‍රතිඵලයේ ගණනය කරන තෙක්ම ඒකාංග දෝෂ අනුමාන කළ නොහැක. යටින් ලියා ගන්න. මෙවැනි දෝෂ ඉවත් කිරීමට
මෙවැනි දෝෂ ඉවත් කිරීමට මෙවැනි දෝෂ ඉවත් කිරීමට මෙවැනි දෝෂ ඉවත් කිරීමට මෙවැනි දෝෂ ඉවත් කිරීමට පරිමාණය නැවත ක්‍රමාංකනය කිරීම පරිමාණය නැවත ක්‍රමාංකනය කිරීම මෙවැනි දෝෂ ඉවත් කිරීමට පරිමාණය නැවත ක්‍රමාංකනය කිරීම මෙවැනි දෝෂ ඉවත් කිරීමට පරිමාණය නැවත ක්‍රමාංකනය කිරීම පරිමාණය නැවත ක්‍රමාංකනය කිරීම ක්‍රමාවක් ශෝධන යෙදීම ශෝධන යෙදීම ශෝධන යෙදීම ශෝධන යෙදීම ශෝධන යෙදීම ශෝධන යෙදීම හෝ පරිමාණය නැවත ක්‍රමාංකනය කිරීම ක්‍රමාවක් ශෝධන යෙදීම හෝ ශෝධන යෙදීම හෝ මිනුම් උපකරණයේ මාරු කිරීම කළ හැකිය ශෝධන යෙදීම හෝ මිනුම් උපකරණයේ මාරු කිරීම කළ හැකිය ශෝධන යෙදීම හෝ මිනුම් උපකරණයේ මාරු කිරීම මිනුම් උපකරණයේ මාරු කිරීම කළ හැකිය පැහැදිලිද මිනුම් උපකරණයේ මාරු කිරීම කළ හැකිය මොකද කරන්න පුළුවන් කියන කාරණා අපි ගත්තා ඒකාංග දෝෂ වලින් මගහරින්න අපිට පුළුවන් පරිමාණය නැවත ක්‍රමාංකනය කිරීම පරිමාණය නැවත ක්‍රමාංකනය කරන්න පුළුවන් කියන කතාවක් තියෙනවා පරිමාණය නැවත ක්‍රමාංකනය කිරීම එහෙම නැත්නම් ශෝධනයේ දීම මූලාංග දෝෂයෙන් මිදෙන ශෝධනයේ දීම කරේ එහෙම නැත්නම් මිනුම් උපකරණේ මාරු කිරීම දැන් විරාම ගටිකාවක් අපි කියන ඔරලෝසුව කියලා සරලව නම් විරාම ගටිකාවක් සෙමින් ක්‍රියා කරනවා නම් ආයෙත් ඉතින් කරන්න තියෙන්නේ ඒක මාරු කරලා වෙන එකක් යොදා ගන්න. නැත්නම් ඒක හදන්න ඕනේ. ඒක හදන එක අපිට ලේසි නෑ. අපි බලන්න ඕනේ හරියටම මේක කරගෙනවද කියන කතාව. ඒක අපිට ක්‍රමාංකන කිරීමට යන්න අමාරුයි. සමහර උපකරණ අපිට ක්‍රමාංකන කරන්න පුළුවන් නිවැරදිව බලලා ඒක නිවැරදි කරලා. ඒක වෙනම කතාවක්. හරි නේද ඒක? ඊළඟ එකට අපිට යන්න තියෙන්නේ අහඹු දෝෂ කියන කතාවට. ලියා ගන්න මාතෘකාව අහඹු දෝෂ. අහඹු දෝෂ. ඒකාංග දෝෂ පළවෙනි එක, දෙවෙනි එක තමයි අහඹු දෝෂ. අහඹු දෝෂ. අහඹු දෝෂ. මොනවද මේ අහඹු දෝෂ කියලා කියන්නේ? අහඹු දෝෂ කියලා අපි ඉස්සර කිව්වා වගේම මේ මිනුම් උපකරණය පාවිච්චි කරන පුද්ගලයා හා බද්ධව ඒ වගේම පරිසර තත්ත්ව මත ඇතිවන දෝෂ. හරිද? ඇතිවන දෝෂ. දැන් මොනවද ඒ වගේ එකක් ගත්තොත් එහෙම උදාහරණයක් කියන්න පුළුවන්. පුද්ගලානුබද්ධව ඇති වෙන්න පුළුවන් දෝෂයක් අපි හිතමුකෝ. දැන් අපි හිතමු මෙහෙම එකක්. පුද්ගලානුබද්ධව ඇති වෙන්න පුළුවන් එකක් තමයි දිගමැනීමේදී දැන් හිතන්න මේ වගේ දිගක් තියෙනවා කියලා. මෙන්න මෙහෙම දිගක් තියෙනවා. අපි හිතමු රට හුණු කෑල්ලක් කියලා. දැන් රට හුණු කෑල්ලක් තියෙනවා. මේක දිගමනින්න පුද්ගලයෙක් මීටර් රූල පාවිච්චි කරනවා. එයා මීටර් රූලේ ශූන්‍ය මෙතන තියලා මෙන්න මීටර් රූලේ ශූන්‍ය ඊට පස්සේ මේ විදිහට ඒක සකස් වෙනවා කියලා හිතන්න. ඔන්න සෙන්ටිමීටර් 1යි. එතකොට මේවා සෙන්ටිමීටර් වලින් යන්නේ 0.1. හරියටම ඔන්න ඔතනින් ඉවරුණා කියලා හිතන්න. දැන් මේක මෙහෙම යනවා දිගට. ඔන්න ඔහොම යනවා. හරිද? ඔන්න ඔහොම යනවා. දැන් මෙයා මේ පාඩම් කියවද්දි කෙනෙකුට මේක බැලුවම සෙන්ටිමීටර් 1.1 2 3 4 5 6යි 7යි 1.7යි සෙන්ටිමීටර් කියලා ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි ඉතින් මේ පුද්ගලයාගේ ඇහි පෙනෙන මට්ටම මත ඒ ඉන්න තත්ත්වයේ මත එයා ඕක 1.7යි 7 වෙනුවට 1.8 වුණත් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක ඉතින් උපරිමය. පැහැදිලිද? ඒක උපරිමය 1.8ට යනවා කියන්නේ ඒක පට්ට දෝෂයක්. මොකද එයා මේ අංකෙ මෙතන තියෙනවා කියලා හිතන්නේ මේ සලකුණු. හරිද? ඒක වෙන්න පුළුවන් උපරිමය. ඒක අපි ඉස්සරහට හඳුනා ගන්න උපරිම දෝෂයේ වශයෙන් උපරිම දෝෂය නැත්නම් නිරපේක්ෂ දෝෂය කියලා අපි කියනවා ඒක. ඉතින් ඔය වගේ එකක් ඇත්තටම පුද්ගලබද්ධ නෙමෙයි මේ. ඕකට මේ උපකරණේ වගේ කියන්නේ නැහැ. උපකරණේ මොනව කරන්නද ඒකට? මේක භාවිතා කරන පුද්ගලයාගේ අවුලක්. උපකරණේ නිවැරදි. පුද්ගලයාගේ අවුලක්. එහෙම නැත්නම් අසම්පාද දෝෂය වගේ එකක් ගත්තත් ඒක නේද? අසම්පාද දෝෂයත් ඕක. දැන් අසම්පාද දෝෂය කියලා කියන්නේ මෙහෙන් බැලුවාම සමාන වෙලාවට
දැන් උදාහරණයක් මම පෙන්නන්නම්. මෙහෙම එකක් හිතන්නකෝ. දැන් හිතන්න අපි ඕම් මීටරයක් හරි ඔය වෝල්ට් මීටරයක් හරි ඇමීටරයක් හරි පාවිච්චි කරනවා. ඒකේදී ඇත්තටම වෙන්නේ අර පරිමාණය මත කට්ටක් ගමන් කරනවා. මෙහෙම උඩින් කට්ටක් යනවා. මේක පරිමාණය වැඩිලා කට්ට යන්නේ නැහැ. පරිමාණය වැඩිලා කට්ට යන්නේ නැහැ. පරිමාණයට උඩින් කට්ට යන්නේ. මොකද වැඩිලා ගියොත් එහෙම ඝර්ෂණ නිසා ප්‍රශ්නයක් වෙනවා. දැන් ඔරලෝසුවේ කටු යන්නේ. ඔරලෝසුවේ කටු යනකොට පරිමාණය වද්දගෙන හූරගෙනද? හරිද? හූස් ගාලා හූරගෙන යන්නේ නැහැ නේ කට්ට. කට්ට යන්නේ උඩින්. පැහැදිලිද? ඔන්න. ඔහොම ඒව තියෙනවනේ උපකරණ. දැන් ඔරලෝසුවක් ගමු අපි ඕන. ඕකේ සිදු වෙන්න පුළුවන් අසම්පාත දෝෂ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මෙහෙම. දැන් ඇත්තටම අපි තුන් මෙතන 12 කියන ඉලක්කමට අදාළ සලකුණ තියෙනවා කියලා හිතන්න කොහොමද? ඔන්න ඔහොම හිතන්න. ඔන්න සලකුණ තියෙනවා. පැහැදිලිද? දැන් කටුව යන්නේ මෙහෙම ඉස්සරහින්. කටුව යන්නේ ඉස්සරහින්. ඔය බලන්න දැන් කටුව මෙහෙම ඉස්සරහින් යද්දි හරියටම කටුව මෙතෙන් ආවොත් තමයි අපිට කියන්න පුළුවන් 12යි කියලා. නමුත් ඔය කට්ටිය පොඩ්ඩක් බලන්න, ඔය කට්ටිය මේක කරලා බලන්න. මෙහෙම බලද්දි හරියටම මේක දැන් 12යි තියෙන්නේ. නමුත් මෙහෙම බලද්දි මේක 12 පන්නලා තියෙන්නේ. මෙහෙම බලද්දි ඔන්න ඔහොම අපිට 12ට කලින් තියෙනවා. ඒක දෙපැත්තම ගැටි බලලා බලන්න. හරිද? මටත් මේක ඔන්න ඔහොම තියෙනවා. හරිද? කලින් සහ පෙර ඒ කතා පොඩ්ඩක් බලන්න. ඒතර ඔයාලට වෙන මේ දෙක හරියටම සම්පාත වෙලා නැහැ කියන කතන්දර. ඒක ඒ බලන පැත්තත් එක්ක වෙනස් වෙනවා. ඒ නිසා අපි පාඩම්යක් ගන්න හරියටම බලන්න කෙලින්. කෙලින් බලන්න. කෙලින් බැලුවොත් හරියට හරි. කෙලින් බලද්දී ලැබෙන ඉතින් තමයි මේක ක්‍රමාංගයකට තියෙන්නේ. නමුත් වැඩේ තියෙන්නේ මේ පුද්ගලයා. ඒක පැත්තකින් බැලුවොත් එහෙම අන්න දෝෂයක් ඇති වෙනවා. ඒක ඒ පුද්ගලයාගේ වැරද්දක් නෙවෙයි. පුද්ගලයා කරන වැරද්දක් නෙවෙයි. ඔය නිසා මෙන්න මෙහෙමකුත් තියෙනවා. අපි ඒක පස්සේ කතා කරමු. ඒක අවශ්‍ය නැහැ. අපි ඉස්සරහට ගත්තා ඒක. ඒතර පුද්ගලයාගේ දෝෂය. දැන් අපි කියුවේ පරීක්ෂණයක් ඉස්සෙල්ලා මතකද මම ඒක කියද්දිත් පොඩ්ඩක් මේක පැහැදිලි කරලා දුන්නා. සරල අවලම්බයක දෝලන කාලාවර්තය මනින එක වටයකට ගතවන කාලය මනින පරීක්ෂණයේදී. එක වටයක මනින කාලය. දැන් ඒ කියන්නේ මෙන්න මෙහෙම අපි සරල අවලම්බයක් හදාගත්තා. මේ විදිහට හිතන්නකො සරල අවලම්බය. ඕනේ නැහැ සරල අවලම්බය. මේක අපි මෙතනින් උස්සලා අතරින්. මෙතෙන් උස්සලා අතරින්. එක වටයක් කියලා කියන්නේ මෙතනින් පටන් ගත්තොත් මෙහෙම උඩට ගිහිල්ලා නැවත මෙතෙන් ඇවිල්ලා ආයෙ මෙතෙන් දෙන්න ගතවන කාලය කියලා හිතන්න. ඔන්න එක වටයක් යන ගතවන කාලය. අපි මෙතන නිවේශන කූරක් තියෙනවා. අල්පෙනෙත්තක් තියෙනවා මෙහෙම යොමු කරලා. ඒක යටින් තියන්නත් පුළුවන් ඔහොම. ඔන්න ඔහොම. ඒතකොට මෙතන පැන්න ගමන් අපිට අඳුනගත්ත හැකිනේ. ඉතින් වැඩේ තියෙන අපි කිව්වා අපි කරන්නේ මේකෙදී මේක පැන්න ගමන් විරාම ගටිකාව ක්‍රියාත්මක කරනවා. ඊට පස්සේ මෙතෙන්ද ගිහිල්ලා මෙහෙම ඇවිල්ලා නැවත මෙතෙන් දෙද්දි විරාම ගටිකාව අපි ක්‍රියා විරහිත කරනවා. එහෙම කරලා අපිට එක වටයක් යන ගතවන කාලේ මැනගත්ත හැකි. නමුත් වැඩේ තියෙන්නේ එතනදී පුද්ගලානුබද්ධව සිදුවන දෝෂේ නැත්නම් මේ අහමු දෝෂේ වැඩි. මොකද දැන් පුද්ගලයෙකුට මේක පැන්න ගමන් කියන කතාව අඳුර ගන්න අමාරුයි. හරිද? ඒක ටිකක් අමාරු වැඩි. ඒතකොට එක පුද්ගලෙක් හරියටම තැන අල්ල ගන්න පුළුවන්. තව කෙනෙකුට ටිකක් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. පැහැදිලිද? අපි කියන ටියුබ් ලයිට් වගේ කට්ටියක් ඉන්නවා කියලා. හරිද? ඒ කියන්නේ එයාට ටිකක් පස්සේ ගියාට පස්සේ තමයි පැන්න කියලා හිතෙන්නේ. හරිද? ඉතින් ඒවුවා පුද්ගලානුබද්ධ දෝෂ. ඒකට මේ සංඛ්‍යාංක විරාම ගටිකාව හරි මේ විරාම ගටිකාව හරි වක් කියන්න ඕන. අපි ඒකට පැන්නට වැඩක් නැහැ. මේක කියනවා යකෝ මම ක්‍රියාත්මක වෙන්න හිටියේ. උඹ ඒක ක්‍රියාත්මක වෙන්න නැතුවට මම්මක් කරන්නේ. පැහැදිලිද? ඒක පුද්ගලානුබද්ධ දෝෂ. ඒ වගේ දෝෂ ඒ කියන්නේ අහමු දෝෂ ගත්තාම නැවත පාඨාංග කීපයක් අරගෙන ඒ වගේ සාමාන්‍ය ගැනීමෙන් අපිට අර අහමු දෝෂය අවම කරන්න පුළුවන්. නැද්ද? දැන් හිතන්නකෝ මෙහෙම. හරි පුද්ගලයා එකකට අදාළව ගන්නවා. එකට අදාළව ගන්නවා කියන කාරණා. ඒකට වෙනුවට යා කරන වැඩේ තමයි. ඒ වෙනුවට යා කරනවා මෙතනින් ගත්තාම ක්‍රියාත්මක කරලා මෙහෙම වට කීපයක් අපි දෝලන 25ක් යනකම් ඉන්නවා. දෝලන 25කට අදාළ කාලය මනින්. දෝලන 25කට අදාළ කාලය වෙන්න සාමාන්‍ය ගන්නවා. එතකොට අර පටන් ගන්න දිසා අවසානයේදී පොඩි දෝෂයක් සිද්ධ වුණා නම් ඒක අර සමස්තයත් එක්ක කැපිලා යනවා. කැපිලා යනවා කියන්නේ 100ක් නෙමෙයි. යම් නිෂේධ වීමකට ලක් වෙනවා. හොඳ සාමාන්‍යයක් අපිට ලැබෙනවා. පැහැදිලිද මම කියන කාරණේ? ඒ වගේම දැන් අපි ඔය අහමු දෝෂ කියන කතාවේදී තව එකක් තමයි පුද්ගලානුබද්ධ වෙනස් වෙනවා වගේම මේ පරිසරයේ බලපෑමෙන් වෙනස් වෙන ඇතිවන දෝෂ පරිසරයේ බලපෑමෙන් දැන් උදාහරණයක් ගමුකෝ අපි පරිසරයේ උෂ්ණත්වය වෙනස් වීම නිසා ඔය කට්ටිය පාවිච්චි කරන්නේ මීටර් රූලක් කියලා හිතන්නකෝ. මේ මීටර් රූල ලෝහ මීටර් රූලක් කියලා හිතන්නකෝ. ලෝහ මීටර් රූලක්. ඔහොම ලෝහ මීටර් රූලක් තියෙනවා නේද? ඔය විදියට. ඔය මෙහෙම ගන්නත් දල වශයෙන්. ඔන්න ලෝහ මීටර් රූලක් තමයි පාවිච්චි කරන්නේ. ওই ලෝහ මීටර් රූලේ
සෙන්ටිමීටර් වල ගත්තාම මෙතන බිඳුව 1 2 3 මිලිමීටර් කොටස් යන ඔහොම යනවනේ. හරි කොහොම යනවා. දැන් ඇත්තටම අපි දුක මෙතන සෙන්ටිමීටර් 1යි කියලා. ඔන්න සෙන්ටිමීටර් 1යි ඈ. ඔන්න බලන්න සෙන්ටිමීටර් 1යි. දැන් අපි යම් කිසි හුණු කෑල්ලක් කියලා දුමු. හුණු කෑල්ලක දිග මැන ගත්තාම මේක හරියටම සෙන්ටිමීටර් 1යි කියලා හිතන්න. මෙන්න හුණු කෑල්ල. සෙන්ටිමීටර් 1යි. දැන් මේක අපි භාවිතා කරන්නේ මෙන්න මේකේ පරිමාණය ක්‍රමාංකණය කරන මේ පරිමාණය අපි ක්‍රමාංකණය කරනවා කියලා කියන පරිමාණය ක්‍රමාංකණය කළ උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයක නම් අපි පාවිච්චි කරන්නේ. දැන් මේක තමයි හරිම පරිමාණය තියෙන්නේ මේ නිවැරදි මේ උෂ්ණත්වයේ කාමර උෂ්ණත්වයේ හිතමු. දැන් එකපාරට මේ කාමර උෂ්ණත්වය වැඩි වුණා කියලා හිතන්න. කාමර උෂ්ණත්වය වැඩි වුණා චෝක් කෑල්ලේ දිග වැඩි වෙන්නේ නැහැ උෂ්ණත්වය වැඩි වුණා කියලා. හැබැයි කාමර උෂ්ණත්වය වැඩි වුණාම මේ ලෝහය මොකද වෙන්නේ? ප්‍රසාරණය වෙනවා. ප්‍රසාරණය වෙනවා. එතකොට මේ අතර පරතරය එන්නෙන් වැඩි වෙනවා. වැඩි වෙලා මෙන්න මේ සෙන්ටිමීටර එක මෙහාට යනවා. හරිද? සෙන්ටිමීටර එක එහාට යනවා. මේ පරතර වැඩි වෙනවා එන්නේ. ඔන්න ඔහොම හිටින්න ඊට පස්සේ. තේරෙනවද කතන්දරේ? එතකොට මොකද කියන්නේ? අනේ අර සෙන්ටිමීටර එකක් ඇත්තටම තියෙන හුණු කෑල්ලට අපි කියනවා සෙන්ටිමීටර් 8ක් කියලා තමයි. දශම 8ක් කියලා. දශම 8යි සෙන්ටිමීටර කියලා. මිලිමීටර 8යි කියලා කියනවා. වැරද්දක් නේද ඒක? ඒක අර පරිසරයේ තත්ත්ව වෙනස් වීම නිසා ඇතිවෙන්නේ. ඒකෙදිත් එතකොට ඇත්තටම අපිට මේක නැවත නැවත කීපතා පාඨාංග ගත්තාම ගන්න ගියාම අර පරිසරයේ උෂ්ණත්ව තත්ත්ව වෙනස් වෙලා නැවත යථා තත්ත්වයට ආවොත් එහෙම අර වැරදි යුවයි හරි යුවයි නැවත ලැබිලා අපිට නිරෝධී පාඨාංග ගන්න පුළුවන්. සහ නැවත නැවත පාඨාංග ගද්දී අපිට අර වැරද්දක් වුණා නම් ඒක අහු වෙනවා. දැන් හිතන්නකො දිගක් කියවද්දී එක පාට අපි කියුවේ වැරදි එකක්. නැවත කියවද්දී ආයෙක හරි එක කියවෙනවා. අය කියවද්දී අන්න ඒකයි. පැහැදිලිද? ඒ නිසා අහමු දෝෂ වලින් අපිට මිදෙන්න පුළුවන් පාඨාංකයක් නැවත නැවත ලබා ගැනීම. ඉතින් අපි ඒක ඇත්තටම ඊට පස්සේ කරන්නේ පාඨාංක කීපයක් අරගෙන පස්තාරගත කරනවා. පස්තාරකදී මේක හුතට අල්ලගත්තා. සාමාන්‍ය නෝ දැන්. පස්තරයක් අඳිනවා කියලා හිතන්නකෝ. ඒ කාලේ සඳහා අපි අගයන් කීපයක් වැඩ ගන්නවා. අපි හිතමු මේ මොකක් හරි එකක් සඳහා අගයන් කීපයක් ගන්න. එතකොට මෙහෙම තමයි අගයන් එන්නේ අපිට. මෙහෙම අගයන් ආවා කියලා හිතන්නකෝ. එකක් මෙහෙම එනවා. මේ බලන්න. මේක ගත්තාම අපිට තේරෙනවා මේ විදිහට මේක වැඩි වෙනවා හරිනම් පාඨාංක අරගෙන අපි ගන්නේ කිරීමට ගියොත් එහෙම මේ පාඨාංකය වැරදි කියලා අපිට තේරෙනවා. මේ අදාළ පාඨාංකය වැරදි කියලා තේරෙනවා. ඒක අයින් කර හැකියි අපිට. ඒක අයින් කර හැකියි. ඔන්න ඔහොම කතාවක් තියෙනවා. මේ සරල කතා අපි වුණා. පොඩ්ඩක් අදින කරගත්ත අහමු දෝෂ. පැහැදිලි දෙක කතාව. හරි. අහමු දෝෂ වලට අපි ඔතෙන් යම් පොඩ්ඩක් ලියාගමු. ඊළඟට අහමු දෝෂ වල වැදගත්ම දෙයක් අපිට හමු වෙනවා. බලමු මේක මොකක්ද කියලා. හරි. ලියන්න අහමු දෝෂ කියලා ලියලා යටි ලියන්න පරීක්ෂණයේ සිදු කරන පුද්ගලයා හා 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 පරිසර තත්ත්ව වෙනස් වීම මත පරීක්ෂණය සිදු කරන පුද්ගලයා හා පරිසර තත්ත්ව පරීක්ෂණය සිදු කරන පුද්ගලයා හා පරිසර තත්ත්ව වෙනස් වීම මත පරිසර තත්ත්ව වෙනස් වීම මත රඳාපවතින දෝෂ පරිසර තත්ත්ව වෙනස් වීම මත රඳාපවතින දෝෂ අහමු දෝෂ වේ. රඳාපවතින දෝෂ අහමු දෝෂ වේ. රඳාපවතින දෝෂ අහමු දෝෂ වේ. උදාහරණ කීපයක් අපි ගමු. උදාහරණ ලියන්න අසම්පාත දෝෂය. අසම්පාත දෝෂය. අපි හිතනවා හරියටම කට්ට එතන තියනවා කියලා. නමුත් හරියටම කට්ට එතන නැහැ. එහෙන් බැලුවාම අපිට හිතනවා ඒක. ඒතර අසම්පාත දෝෂයක් ඒක. අපි හිතනවා ඒක සම්පාත වෙලා තියෙන්නේ කියලා. ඉස්සරහදී මේව හොඳට තේරෙනවා. මොකද අපි ඊට අදාළ පාඨාංග කියවා ගැනීම කරනවා. ඒතර මේවා තියෙනවා අසම්පාත දෝෂය. ඊළඟ එක ලියන්න පුළුවන් අංක 1 දාලා ගත්තත් කමක් නැහැ. අංක 1 අසම්පාත දෝෂය නැත්නම් නිකම් ලියන්න අසම්පාත දෝෂය. අංක 2 පරිසර උෂ්ණත්වයේ වෙනස් වීම නිසා 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 පරිසර උෂ්ණත්වයේ වෙනස් වීම නිසා
මිනුම් වල සිදුවන දෝෂ. පරිසර උෂ්ණත්වය වෙනස් වීම නිසා පරිසර උෂ්ණත්වය වෙනස් වීම නිසා මිනුම් වල සිදුවන දෝෂ. පරිසර උෂ්ණත්වය වෙනස් වීම නිසා මිනුම් වල සිදුවන දෝෂය. ඊළඟට පරිසර උෂ්ණත්වය වෙනස් වීම නිසා පරිසර උෂ්ණත්වය වෙනස් වීම නිසා මිනුම් වල සිදුවන දෝෂය. පරිසර උෂ්ණත්වය වෙනස් වීම නිසා මිනුම් වල සිදුවන දෝෂය. අවසානයේ ලියාගත්ත එකේ වැරදි ක්‍රමවිධි. වැරදි ක්‍රමවිධි. වැරදි ක්‍රම කියන එක. වැරදි ක්‍රමවිධි භාවිතා කිරීම. වැරදි ක්‍රමවිධි භාවිතා කිරීම. අපිට තියෙනවා ඉතින් ඈ. පරිසර උෂ්ණත්වය වෙනස් වීම නිසා සිදුවන දෝෂ, ඒ වගේම වැරදි ක්‍රමවිධි. වැරදි ක්‍රමවිධි භාවිතා කිරීම. ඒ ක්‍රමයේ වැරදි. වැරදි ක්‍රමවිධි භාවිතා කිරීම. හරි. එතන යන්න පරීක්ෂණය සිදු කරන්නා වැරදි ක්‍රමවිධි භාවිතා කිරීම. දැන් ලියන්න ඊට පස්සේ පරීක්ෂණය සිදු කරන්නා පරීක්ෂණය සිදු කරන්නා පරීක්ෂණය සිදු කරන්නා පරීක්ෂණය සිදු කරන්නා එය හොඳින් සිදු කරයි නම් 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 එවිට අහමු දෝෂය කුඩා වේ. එවිට පරීක්ෂණය සිදු කරන්නා එය හොඳින් සිදු කරයි නම් එවිට අහමු දෝෂය කුඩා වේ. ඒක හරිනේ. එවිට අහමු දෝෂය කුඩා වේ. පරීක්ෂණ සිදු කරන්නා එය හොඳින් සිදු කරයි නම් එවිට අහමු දෝෂය කුඩා වේ. එවිට අහමු දෝෂය කුඩා වේ. එසේම දෙන ලද රාශියක් සඳහා පාඨාංක ගණනාවක් ගෙන එසේම දෙන ලද රාශියක් සඳහා පාඨාංක ගණනාවක් ගෙන ඒවායේ මධ්‍යනය ගැනීමෙන්ද එතන සාමාන්‍යකව තමයි මධ්‍යනය කියලා කියන්නේ මධ්‍යනය ගැනීමෙන්ද අහමු දෝෂය අවම කළ හැක. ඒවායේ මධ්‍යනය ගැනීමෙන්ද අහමු දෝෂය අහමු දෝෂය අවම කළ හැක. මධ්‍යනය ගැනීමෙන්ද අහමු දෝෂය අවම කළ හැක. පැහැදිලිද? ඒක හරි. දැන් ඔන්න තව කතාවකට යනවා. මේ අහමු දෝෂයේම තවත් වර්ගයකට අපි යන්න හදන්නේ. ඒකත් අහමු දෝෂ ගණිත තමයි ගන්නේ. මෙතන තමයි වැදගත් පොයින්ට් එක අපිට. මොකක්ද දන්නවද? දැන් හිතන්න අපි ඉස්සලා කිව්වා මේ කතාව මීටර් රූල් එකකින් අපි පරිමාණය භාගය කරලා පාඩම් ගන්නවා කියලා. විද්‍යාගාරයේ මීටර් රූල. මෙන්න මීටර් රූල තියෙනවා. මීටර් රූලේ පරිමාණය මේ විදිහටයි තියෙන්නේ. මෙන්න 0 ඊළඟට මිලිමීටර 1 2 3 4 5 6 7 8 9 10 ඔය විදිහට තියෙන්නේ. මෙතන එතකොට 1යි. මෙන්න මේ බිඳුව 1. ඒ කියන්නේ යම්කිසි පරිමාණයක සංඛ්‍යාවෙන් දක්වන ඒකකය. මේ සංඛ්‍යාවට අදාළ ඒකකය අනිවාර්යයෙන් මේ පරිමාණයේ කෙලවරක ලියලා තියෙනවා. මේ කෙලවර වෙන්න පුළුවන් නැත්නම් මෙහෙ වෙන්න පුළුවන්.
අතරමැද වෙන්නත් පුළුවන් සමහර අවස්ථාවල කලාතුරකින්. බොහෝ විට මේ දෙකලවර ලියලා තියෙනවා. දැන් මේ තියෙන්නේ සෙන්ටිමීටර්. ඔය කට්ටිය ඔය කට්ටියන්ගේ තියෙන ඔය රූලක් අරන් බැලුවොත් එහෙම විද්‍යාගාර උපකරණයක් නෙමෙයි කිව්වා දිගමැනීම සඳහා මීටර් රූල හෝ මේ අඩි රූල හෝ අඩි භාගය රූල. නමුත් ඔය තියෙන අඩි රූලක් අරන් බලන්නකෝ. ළඟ තියෙනවනම් ඒකේ ගහලා තියෙනවා ඔය විදිහට පරිමාණේ පැත්තක එක සෙන්ටිමීටර්ද නැත්නම් මිලිමීටර්ද කියන කාරණේ. උතන තියෙන ඇත්තටම සෙන්ටිමීටර් ලකුණ ගහලා ඇත්තේ. ඒ කියන්නේ බිඳුව කියන්නේ සෙන්ටිමීටර් බිඳුව, එක කියන්නේ සෙන්ටිමීටර් එක කියන එක. ඒ අනුව ඉතිරි පරිමාණ ගත්තම අපිට මිලිමීටර් එක කියන එක පැහැදිලි. මිලිමීටර් එක කොටස් වලින් තියෙන. පැහැදිලි නේද කතාව? හරි. දැන් මෙතනදී අපි යම්කිසි දිගක් මැන ගන්න යනවා කියලා අපි හිතමු රට හුණු කැබැල්ලක දිග මැන ගන්න යනවා. වෙන රට හුණු කැබැල්ලක් තියෙනවා මේ. දැන් හිතන්න රට හුණු කැබැල්ල තියෙනවා. අපි හිතමු රට හුණු කැබැල්ල මෙහෙම තියෙන්නේ කියලා. ඔන්නෝම තියෙන රට හුණු කැබැල්ල. මම හිතන්නේ පේනවා නේද? මෙන්න මේ ආකාරයට තියෙන රට හුණු කැබැල්ල. දැන් කාරණේ පැහැදිලිනේ. රට හුණු කැබැල්ල තියෙනවා. දැන් මේකේ පාඨාංකය කීයද කියලා අපි ගත්තොත් එහෙම. මේකේ පාඨාංකය කීයද? මිලිමීටර වලින් ගත්තාම 1 2 3 4 5යි මිලිමීටර 5යි මිලිමීටර 6ක් ඇවිල්ලා තියෙනවා. 6යි මිලිමීටර කියන කාරණේ පැහැදිලි. මිලිමීටර 6යි. ඉතින් වැඩි තියෙන්නේ මිලිමීටර 6ට වඩා මේක පොඩ්ඩක් වැඩි වෙලානේ තියෙන්නේ. මේක වැඩි වෙලා තියෙන්නේ. ඒතකොට අපිට මේ තියෙන දශම ස්ථාන අපිට ඒ කියන්නේ මිලිමීටර 6.1ද 6.2ද කියන එක ඇහෙන් අනුමාන කරගන්න වෙනවා දැන්. ඇහෙන් අනුමාන කරන්න වෙනවා. දැන් මේක බැලුවම කෙනෙක් කියන්න පුළුවන් මේක 6.2යි මිලිමීටර කියන කාරණා 6.2යි. තව කෙනෙක් කියන්න පුළුවන් මේක 6.1යි මිලිමීටර කියලා. තව කෙනෙක් කියන්න පුළුවන් මේක 6යි මිලිමීටර කියලා. පැහැදිලිද මේක 6යි මිලිමීටර කියලා. මෙන්න මෙතන ප්‍රශ්නයක් වෙනවා. දැන් අපි 6.2ද 6.3ද සමහර කෙනෙක් කියන්න පුළුවන් මේක 6.4යි කියලා. සමහර කෙනෙක් කියන්න පුළුවන් 6.5යි කියලා. සමහර කෙනෙක් කියන්න පුළුවන් මේක 6.6 6.7 කියලා කියන්නත් පුළුවන්. 6.8 6.9 වගේ නැත්නම් 7යි වගේ කියන්නත් පුළුවන්. කෙනෙක් කියයි එච්චර නම් දුරට යන්න බෑ මේක මොකද 6.2ක් 3ක් වගේනේ තියෙන්නේ කියලා. මොකද අපිට කියන්න බෑනේ. මේ පුද්ගලයා එක පුද්ගලානුබද්ධ කතාවක් නේ. එයාට මේක එයා කිව්වොත් මේක 7ක් මිලිමීටර කියලා. තව කෙනෙක් කියනවා මේක 6ක් මිලිමීටර කියලා. 6ක් මිලිමීටර කියලා. ඒ අනුව අපිට පැහැදිලි දැන් මේ විදිහට මේ අතර පවතින පරතර අනුමාන කරලානේ පාඨාංගය කියවන්නේ. ඒතකොට මේක අපි ඉදිරිපත් කරන්නේ කුඩා මිනුම දක්වා කියලා කිව්වනේ. ඉදිරිපත් කරන්නේ කුඩා මිනුම දක්වා. ඒකට මේක කියන්න පුළුවන් කෙනෙක් මිලිමීටර් 6ක් කියලා. 6ක් කියලා. මිලිමීටර් 6ක් කියලා. හැබැයි සමහර විට කෙනෙක් මේක මිලිමීටර් 7 කියලා කියන්න පුළුවන්. මිලිමීටර් 7 කියලා කියන්න පුළුවන්. මම කියන්නේ මේ උපරිම දෝෂය. උපරිම වශයෙන් ගත්තාම. උපරිම වශයෙන් ගත්තාම මිලිමීටර් 7 කියලා කියන්න පුළුවන්. ඔකට කියයි මෙහෙම කියන්නේ නැහැ කියලා. ඔව්. හැබැයි මේක මිලිමීටර් 7 කියන කතන්දරයේ උපරිමයේ දෝෂයක් වශයෙන් තියෙනත් පුළුවන් කියන එක මම කියන එක තේරුම් ගන්න. සමහරට මේ උපරිමය සැබෑ තත්ත්වයෙන් ගොඩාක් අපගමනය වෙන්නත් පුළුවන්. මේ අවස්ථාව තියෙනවා. ඉතින් අපි දන්නවා අපි උපරිම අපි හිතනවා අත මේ හුත්තට පායලා තියෙන ඊයේ වැස්සෙත් නැහැ, පෙරේදා වැස්සෙත් නැහැ. මේ දවස් ටිකේම වැහලා නැහැ. මාසයක් විතර වැස්ස නැහැ. අපිට නමුත් අපි උපරිමයේ වශයෙන් ගෙස් කරලා ගත්තොත් එහෙම අපි කියන්න පුළුවන් වහින්නත් පුළුවන් අත. ඒක උපරිමයි. එතකොට කුඩයක් අරන් ගියොත් හොඳයි කියලා. කාරණේ. ඒක කුඩයක් අරන් ගියා කියලා අවුලක් නෙමෙයි. දැන් වැස්සොත් බැරිලාවත් අපිට කුඩයක් අරගෙන ඒකේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා මේ උපරිම දෝෂය ගැන සැලකිලිමත් වීම මේ අපි විද්‍යාව වැදගත් වෙනවා ඇත්තටම. ඒ නිසා මේ තේරුම් ගන්න මේක නැවත. දැන් මේක වගේ එකක් තිබ්බත් එතකොට මේක හරියටම 6 වුණා. කෙනෙකුට ඕක උපරිම දෝෂය වශයෙන් අරගෙන තමයි මේක 6 පැනලාද නැද්ද කියන එක ගෙස් කරන්න අමාරුයි. ඒක Taman තමයි මේව කරන්නේ. ඒකට ඒක පුද්ගලානුබද්ධ කතාවක්. මේ පුද්ගලයා තමයි මේකට හරියටම 6 කියයිද එහෙම නැත්නම් ඊට වඩා වැඩි අගයක් කියයිද කියන කාරණේ. ඉතින් වැඩේ තියෙන විද්‍යාඥයෝ කල්පනා කරුවා ඔව් ඔය කට්ටිය කියන කතාව වගේ දැන් මේ වගේ එකක් තිබිලා කවදාවත් ඒ කට්ටිය කෙනෙක් කියන්නේ නැහැ මේකට 7ක් කියලා. මිලිමීටර් 7ක් කියලා කියන්නේ නැහැ. ඒ නිසා ඒ කට්ටිය කිව්වා මේ වගේ පාඨාංගයක් ගද්දි වෙන්න පුළුවන් උපරිම දෝෂය මෙතන. උපරිම දෝෂය මුලින්ම නම් කිව්වේ ඒක කුඩා මිනුවට සමානයි කියලා. ඒ කියන්නේ 6 මිලිමීටර කිව්වට ඕක 7 මිලිමීටරත් වෙන්න පුළුවන්. ඔය බලන කෙනා 6ක් කිව්වට ඕක 7ක් වෙන්නත් පුළුවන්. ඕක 8ක් වෙන්නේ නැහැ නේ කවදාවත්. හරිද? ඒ කියන්නේ මෙහෙම තියෙන එකටත් සමහර විට ඒක 7ක් කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒක 6ක් කියලා කියන්නත් පුළුවන්. මම මේ කියන එක තේරුම් ගන්න පොඩ්ඩක්. කියලා කිව්ව විද්‍යාව.
නම් 80 ඊට පස්සේ තීරණ ගත්තා කවුද එහෙම ඉතින් ඕක දැන් මෙතන මේ වගේ තීරණ කෙනකට කවුද ඕකට කවුද කියන්නේ 7 කියලා. ඕන උපරිමයේ වශයෙන් කුඩා මිනුමෙන් අර්ධයක් දෝෂයක් වශයෙන් කියන්න පුළුවන් කෙනෙක්. මේකට කියන්න පුළුවන් ඕනනම් 6.5ක් වගේ කියලා කියන්න පුළුවන්. ඒ නිසා එහෙම කතාවකට ආවා. නමුත් අය නැවත මේ වෙද්දී අපි තීරණය කරනවා යම් උපකරණයකින් පාඨාංගයක් ගත්තට පස්සේ වෙන්න පුළුවන් උපරිම දෝෂය. ඒකට අපි කියනවා නිර්පේක්ෂ දෝෂය කියලා. ඒකේ කුඩා මිනුමට සමානයි කියලා. කුඩා මිනුම සමානයි. ඒ නිසා ඒ කුඩා මිනුමට සමාන නිසා ඒ දෝෂයත් එක්ක තමයි අදාළ පාඨාංග ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. මෙන්න මේකයි. මේක තේරුම් ගන්න. කෙනෙක් අපිට ඉදිරිපත් කරුවොත් 6 mm කියලා පාඨාංකයක් මීටර් කෝඩුවකින් ගත්තා කියලා. අපි කියනවා මේක 6 mm වෙන්නත් පුළුවන් ওই මිනිස්සයා කියන අගය. එහෙම නැත්නම් ධන හෝරින කුඩා මිනුමේ අගය. උපරිම දෝෂයන්ගේ. මේක වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ පාඨාංකය අරගෙන යම් දෙයක් ගන්න කරන කෙනෙකුට අපි නොකිය කියනවා. ඕක 6ක් කිව්වට ඕක 7ක් වෙන්නත් පුළුවන්. ඕක 5ක් වෙන්නත් පුළුවන්. ඕක 7ක් වෙන්නත් පුළුවන් 5ක් වෙන්නත් පුළුවන්. පැහැදිලිව මම කියන කාරණේ. මොකද සමහරවිට දැන් මේක ඇත්තටම මෙහෙම තිබ්බට මේ වගේ තැනකටත් එයා කියන්නේ මේ වගේ තැනකට එයා කියන්නේ සමහරවිට 6 වෙන්න පුළුවන්. සමහරට 7 වෙන්න පුළුවන්. පැහැදිලිද? එයා 6 කියලා කියන්න පුළුවන් 7 කියන්න පුළුවන්. ඇත්තටම මේක හිතන්නකො මේ 6.8යි කියලා. 6.8ට එයා කියන්නේ 6 කියලා. එයා ලියන්නේ 6 කියලා ලියන්නේ. එතකොට ඇත්තටම පාඩම් කියන්නේ 6.8යි. 6.8යි. ඒක දෝෂයක් තියෙන 0.8. ඊතර වෙන්න බලමු උපරිමේ ගත්තාම මේ වගේ එකක් 6.9යි. හැබැයි එයා කියන්න පුළුවන් 6ක් කියලා. කෙනෙක්යි ඕකට 7නේ කියනවා නම් කියන්නේ කියලා. නෑ අනිත් පැත්තට කියන්නත් පුළුවන්. මම කියන්නේ උපරිමයත් එක්ක මේක පොඩ්ඩක් තේරුම් ගන්න. උපරිමයත් එක්ක කතා කරලා සමහරවිට අතාර්ථක තත්ත්ව අපිට හිතෙනවා. එහෙම වෙන්න පුළුවන්ද කියලා. එන ගහනවා වගේ. පැහැදිලි එහෙම වෙන්න පුළුවන්ද කියන කතාව. එහෙම වෙලා නෑනේ මෙච්චර කල් කියලා. නමුත් අපි උපරිමය ගැන හිතලා ඒ විදිහට තීරණය ගැනීම වඩා හොඳයි කියන එකයි මම කියන්නේ. ඒක අවාසියක් නෑනේ. උපරිමය ගැන හිතලා මේ කල්පනා කරලා වැඩක් කිරීමේ අවාසියක් නෑ. ඉතින් ඒ කියන්නේ අද වහින්නේ නැහැ කියන කතන්දරේ තියෙනවා නම් බහුතරේ. නමුත් වහිනවා කියලා හිතාගෙන කුඩයක් අරන් ගියා කියලා ප්‍රශ්නයක් තියෙනවා. පැහැදිලිද? කුඩයක් අරන් ගියා කියලා ප්‍රශ්නයක් නැහැ. හොඳයිනේ. හරිද? ඒක හොඳයිනේ. ගැටලුවක් නැහැ. අර ඒ අපහසුතාවයක් තියෙන ඉතින් කුඩයක් අරගෙන යන්න වෙනවා. උස්සගෙන යන්න එපා. ඒක හරි. මේකෙත් එහෙම තත්ත්වයක් තියෙනවා. ඔව්. මෙතනත් අර දෝෂය සලකලා ගන්න වෙනවා. ඒක අපහසු තමයි නමුත්. ඒ අපහසුව ගැන පැත්තක තියන්න. ඊට වඩා වෙන්න පුළුවන් දෝෂයේ ප්‍රශ්නයක් වෙනවා. පැහැදිලිද? දැන් හරියටම යම් ස්කන්ධයක් මැනගන්න ඕනිත් තැනකදී එතකොට අපි ස්කන්ධේ මනින උපකරණත් එක්ක මේ දෝෂයක් දුන්නොත් තමයි මේ පුද්ගලට ඒක ගැන යොද්දේ අදහසක් එන්නේ. මේක තේරෙනවා මම කියන කතාවට. දැන් ඒ අනුව ගත්තහම මේ වගේ තියෙන එකක් ගත්තත් ඇත්තට මේ වගේ එකක් ගත්තත් මේක 6 හෝ 8 වශයෙන් තමයි වෙන්න පුළුවන් උපරිම වශයෙන්. මේකට කෙනෙක් 6 කියලා කියන්නත් පුළුවන් මේ 8 කියලා කතන්දරේ යන්නත් පුළුවන්. හරිද? දැන් කෙනෙක් කියයි යකෝ මේකට කවුද 6 කියන්නේ 8 කියන්නේ කියලා. මම මේ නැවත කියන කතාව තේරුම් ගන්න. උපරිමයේ වශයෙන් මේකට කවුරුවත් කියන්නේ 5 කියලා. මේකට මොකෙක්වත් කියන්නේ 8 9 කියලා. 9 කියන්නේත් නෑ. ඒක හරි. ඒක හරි. එහෙම කියනවා නම් ඒක පට්ට අවුල. හරිද? මේ පුද්ගල බන්දේ ඌ පිස්සෙක් වගේ. හරිද? ඒක වෙනම කතාවක්. නමුත් මෙතනදී මේක වෙන්න පුළුවන්. මේක වෙන්න පුළුවන්. ඒ නිසා අපි උපරිම දෝෂය කියන කතන්දරයට යනවා. උපරිම දෝෂය. ඉතින් මේකත් අහඹු දෝෂයක්. පැහැදිලිද? මොකද පුද්ගලානුබද්ධ කතාවක්. පුද්ගලයාට හරියටම කියව ගන්න බැරි කතාවක්. පැහැදිලිද? ඒක නිසා ඒක උපකරණේ පාඩම් කියවද හරියටම කියවන. උපකරණේ අවුලක් නෙමෙයි මේ තියෙන්නේ. උපකරණේ යාගේ පාඩම් කියවලා දෙනවා. ඒක පෙන්නනවා. අපිට ඒක කියව ගන්න නොහැකි තත්ත්වයක් ඇති වෙනවා. අර කාර්යත් එක්ක මේ ඇසෙන් අනුමාන කිරීමට යamak එක්ක. ඒතකොට ඒකත් අහඹු දෝෂයක්. පැහැදිලිද? හරි. එහෙනම් අපි මේක අහඹු දෝෂයේ නැත්නම් නිර්පේක්ෂ දෝෂයේ එතන උපරිම දෝෂය නැත්නම් නිර්පේක්ෂ දෝෂයත් එක්ක මේක ඉදිරිපත් කරනවා කියලා කිව්වේ. මේක ඉදිරිපත් කරනවා. නමුත් මෙන්න මෙහෙම තත්ත්වයකට උතන තියෙනවා. දැන් හිතන්නකෝ. ඔය කට්ටන මම කියනවා කුරුණෑගල ඉඳලා නාරම්මලට තියෙන දුර මනින්න කියලා මීටර රූල භාවිතා කරලා. හරිද? කුරුණෑගල ඉඳලා නාරම්මලට තියෙන දුර මීටර රූල භාවිතා කරලා මනින්න කියනවා. ඔය කට්ටිය මනිනවා. ඔකට එනවා එතකොට අපි ආසන වශයෙන් ගත්තාම 21000යි මීටර 21000යි. ඒක අපි අපිට ඕන මිලිමීටර කරන්න පුළුවන්. දැන් මෙහෙම හිතන්නකෝ 21000 මීටර කියන්නේ මම කියන්නේ 21යි කිලෝමීටර කියන කාරණා. 21යි කිලෝමීටර කියන කාරණා.
පැහැදිලිද? හරි. මෙතන අපිට මීටර් සෙන්ටිමීටර් කරද්ද පුළුවන්. මෙහෙම වැඩි කරලා තව එකක් දැම්මම මිලිමීටර එනවා. ඔන්න මිලිමීටර වලින් ගත්තා. දැන් මේක මිලිමීටර කියලා හිතන්න ඕන ඕක. මෙන්න මේ අගේ වැටි දෙනවා. හරිද? මෙන්න මේක තමයි පාඨාංගය කියලා දෙනවා. එතකොට මම කියනවා ඔයා පුතේ කුරුණෑගල ඉඳලා නාරාමට තියෙන දුන මැන්නේ මීටර රූල භාවිතා කරලා. ඔයා මීටර රූල භාවිතා කරලා ගත්තාම අර අවසානයේදී මණින එකේදී මිලිමීටර කතන්දරේදී මෙතන නැතුව ඕක මෙතනම තියෙන එකක්. ඔයා මෙතන තිබ්බා කියන්න පුළුවන්. මේ වගේ තැනක තියෙන එකක්. ඒක හරියටම ගත්තාම මිලිමීටර 7යි. ඔයා ඒක 6යි කියන්න පුළුවන්. හැබැයි ඔයා අර අහපු දෝෂي. ඔයා 6 කියන එක ඔයා 8යි කියලා කියන්න පුළුවන්. හරිද? දැන් කෙනෙක් කියයි අපු මේකට කවුද 8 කියන්නේ කියලා. මං කියන එක තේරුම් ගන්න මටත් ඇති වෙලා දැන් කියලා මේ. ඒක වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. ඒක ප්‍රීමියර් වෙන්න පුළුවන්. ප්‍රීමියර් කියන එක ප්‍රශ්නයක්. ඒක තමයි ඒක අර්ධයක් කිරුවේ එක. අර්ධයක් කිව්වා. අඩු මොකද අර්ධයක්වත් ගමු කියලා කිව්වා. නමුත් ආපහු වර්තමානයේදී අපි ඒක උපරිම දෝෂي කුඩා මිනිමම් සමානයි කියලා ගන්න. හරි. එතකොට මම කියන ඔයා මීටර රූල භාවිත කරලා ගත්තේ මට ඔයාව ෂුවර් නෑ. දැන් ඔයා මේක කතන්දරයේ ඕක උපරිමයේ වශයෙන් මිලිමීටර එකක දෙපැත්තට දෝෂයක් තියෙන්න පුළුවන්. ඒ නිසා ඔක ඔයා ඉදිරිපත් කරන්න ධන හෝ ඍණ 1 මිලිමීටර කියලා දාන්න. හරිද? මේක හොඳට තේරුම් ගන්න. ධන හෝ ඍණ 1 මිලිමීටර කියලා දාලා ගන්න කියලා කියනවා. ධන හෝ ඍණ 1 මිලිමීටර කියලා ගන්න කියනවා. ඉතින් මේක ඇත්තටම ඉදිරිපත් කිරීමේ වැදගත්කමක් තියෙයිද? නෑනේ. මොකද ගන්න පාඨාංගය හා සංසන්දනය කරලා බලද්දී මෙන්න මේ උපරිම දෝෂේ නැත්නම් නිරපේක්ෂ දෝෂේ බලපෑම ඒක ඉෆෙක්ට් එක අපි කියනවා. ඒක බලපෑම ඉතාමත් කුඩායි. ඒ නිසා ඇත්තට මේක ඉදිරිපත් නොකරුවා නම් නොකරුවා කියලා අවුලක් නැහැ. පැහැදිලි ඉදිරිපත් නොකරුවා කියලා අවුලක් නැහැ. හැබැයි ඔයා මීටර රූල භාවිතා කරලා මනින්නේ අපි හිතමුකෝ පොඩි හුණු කෑල්ලක දිගක් කියලා. පොඩි හුණු කෑල්ලක දිගක්. එතකොට ඒකේ දිග එන්නේ මිලිමීටර් අපි හිතමු මිලිමීටර් 4ක් කියලා හිතන්නකෝ නිකන් දලාවශයෙන් මිලිමීටර් 4ක්. මිලිමීටර් 4ක්. එතකොට මේක දෝෂය එක සංසන්දනය කරලා දෙන්න ඕනේ ධන හෝ ඍණ 1 මිලිමීටර් කියලා. කොහොමද දෙන්න ඕනේ හරිද? එතකොට මේකෙත් කියයි අනේ සර් ඔය 4 මිලිමීටර එක 1 මිලිමීටර කියන එක අපි නොසලකා හරිමු. මේකෙත් නොසලකා හැරුවනේ. ඒ නිසා මේක ඕනේ නැහැ කියලා එහෙම දෙන්න පුළුවන් දැන්. අපේ බෑ. මිලිමීටර 4 කියන දුරකට සාපේක්ෂව පොඩ්ඩක් හරි වෙනස් වෙලා නම් ඊට වඩා 4.2ක් හෝ 4.8ක් නම් ඒක ලොකු බලපෑමක් ඒක. පැහැදිලිද? මේකට වගේ නෙමෙයි. මේකට වගේ නෙමෙයි. ඒ නිසා එතන ලොකු බලපෑමක්. හරිද? එහෙනම් මෙන්න මේ උපරිම දෝෂය එහෙම නැත්නම් අපි කියන එක නිරපේක්ෂ දෝෂය ලබා ගන්නා පාඨාංකය හා සංසන්දනය කරද්දී සිදු කරන බලපෑම ඇති කරන බලපෑමේ අදාළ ගණනයට කොහොමද කියන කාරණේ අපිට සලකලා බලන්න වෙනවා. ඒක සලකලා බලලා තමයි මේ උපරිම දෝෂය නැත්නම් නිරපේක්ෂ දෝෂය සලකනවද නැද්ද කියන එක අපි තීරණය කරන්නේ. අපි තීරණය කරන්නේ ඒකත් එක්ක සංසන්දනය කරලා බලලා. පැහැදිලිද? දැන් විද්‍යාචාර ප්‍රශ්නයක් එනවා ඊට පස්සේ. ඕන දැන් මට හිතන්න මම ළමයෙකුට කියනවා අනේ ළමයෝ මීටර රූලක් භාවිතා කරලා මට සෙන්ටිමීටර් මට දිගක් මැනලා දෙන්න කියන. එතකොට ඒ දිග ඒ ළමයට එනවා කියලා හිතන්නකො මිලිමීටර් 2ක් කියන. මිලිමීටර් 2ක්. එහෙනම් මිලිමීටර් 2 කියන එකට ධන හෝ ඍණ වශයෙන් දාලා 1 මිලිමීටර් ඉදිරිපත් කරන්න ඕනේ. ඒ නිසා ඇත්තටම මිලිමීටර් 2කට අපි ගත්තාම අර මිලිමීටර් 1ක දෝෂයක් වෙන්න පුළුවන් කියන එක ලොකු බලපෑමක්. ඒ නිසා ඇත්තටම එයා ඉදිරිපත් කරපු පාඨාංකය මම අයින් කරනවා. මම කියනවා මේක මිලිමීටර් 2ක් දිගක්. ඔයා මැන්නේ උපරිම දෝෂයක් මිලිමීටරයක් තියෙන උපකරණයකින්. ඒක මනින්න එපා. කුඩා මිලෝම 0.1 මිලිමීටර විච්ච. හරිද? උපරිම දෝෂයේ ගොඩක් අඩු විච් එකක් නැත්තම් එකට වඩා අඩු විච් එකකින් මේක මනින්න කියලා. ඒ කියන්නේ යා මනිනවා 2.1 2.2 2.3 වශයෙන් මැන ගන්න පුළුවන් උපකරණයක. ඒක යන්නේ මිලිමීටරේ කොටස් නෙමෙයි. එහෙම මැනලා යා මට පාඩම් ඉදිරිපත් කරනවා. ඒක නේද මං ගන්න ඕනේ. හැබැයි යා මං තව ළමයෙකුට කිව්වට පස්සේ යා මනිනවා හිතන්නකෝ මීටර් 500ක් වගේ එකක් කියලා. මීටර් 500ක්. එතකොට ඒ මීටර් 500 මනින්නේ මීටර් තුලේ. එතනත් උපරිම දෝෂයක් තියෙනවනේ මිලිමීටරේ. ඒක නිසා මම කියනවාද අනේ එතන අවුලක් තියෙනවා ඔයා මීටර රූල පාවිච්චි කරන්න එපා මීට වඩා හොඳ උපකරණයක් පාවිච්චි කරලා කුඩා මිනුම අඩු උපකරණයක් පාවිච්චි කරලා දශම ස්ථාන වශයෙන් මිලිමීටර දෙන්න කියලා නෑ මම ඒක කියන්නේ නෑ මොකද මීටර 500කුත් එක්ක ඔය දශම ස්ථානයට එක තුන අඩු වෙනවා කියන කතන්දරේ මට ඔය ඉච්චර ලොකු බලපෑමක් ඇති කරන්නේ අවසාන ප්‍රතිඵලෙ පැහැදිලිද ඒක අපි හොඳ පාඨාංගයක් වශයෙන් බාර ගන්නවා එතකොට හොඳ මිනුමක් වශයෙන් බාර ගන්නවා දැන් උදාහරණයක් ගත්තොත්
208 මිලිමීටර් පාඨාංකයක් ගත්තොත් එහෙම මේක ධන හෝරින 1 මිලිමීටරනේ. මේක අපි හොඳ පාඨාංකයක් වශයෙන් බාර ගන්නවා. මේක ගැටලුවක් නෑ. 208 මීටර් රූල් එකෙන් ගත්තේ පාඨාංකයක් වශයෙන් අපි බාරගත්තේ. මීටර් රූල් එකෙන් ගත්ත පාඨාංකයක් 26.8 කියන එක. අවුලක් නෑ. හැබැයි 2 ධන හෝරින 1 මිලිමීටර් කියලා පාඨාංකයක් ඉදිරිපත් කරුවොත් මීටර් රූල් එකෙන් ගත්තා කියලා මම මේ පාඨාංකය අයින් කරනවා. මම මේ පාඨාංකය අරගෙන ගන්නේ කරන්න යන්නේ නැහැ. මොකද මම දන්නවා දෙකකට මිලිමීටර එකක දෝෂයක් අඩු හෝ වැඩි වෙන්න පුළුවන් නම් එතන ලබාගත් එකත් එක්ක ගණනය කරලා මට ලැබෙන ප්‍රතිඵලය ගොඩාක් සත්‍යයෙන් අපගමනය වෙනවා. ඒ නිසා මම කියනවා මේක මේ දිග මෙන්න මේක මැනගන්න මීටර රූල ගන්න එපා. ඊට වඩා අඩු කුඩා මිනුමක් තියෙන දශම ස්ථාන දක්වා මිලිමීටර යන්න පුළුවන් උපකරණයක් භාවිත කරලා මනින්න කියලා. පැහැදිලිද මම කියන කාරණා? ඔව්. නිසා මේක නිවැරදි පාඨාංග ලෙස බාර ගන්නවා. නිවැරදි වඩා නිවැරදි නොවේ මේක. නිවැරදි නොවේ. දැන් වැඩි තියෙන්නේ එතකොට මිලිමීටර් 208ට ඕකේ. මිලිමීටර් දෙකට ඕකේ නෑ මේ මීටර රූල නේ. එතන මීටර රූල 208 මිලිමීටර. ඒ කියන්නේ 20.8ක් මැනගන්න සුදුසුයි. 2ක් මිලිමීටර මැනගන්න සුදුසු නෑ. එහෙම දැන් මමනේ කියන්නේ මේ කතාව. හරි. එතකොට ළමයි මට ගෙනත් දෙනවා සර් මම මීටර රූලක් භාවිත කරලා සෙන්ටිමීටර් 5ක දිගක් මැන්නා. සෙන්ටිමීටර් 5ක්. ඒක අවුලක් නැද්ද? නැත්නම් මම මීට වඩා අඩු කුඩා මිනුම තියෙන උපකරණයක් භාවිත කරන්න ඕනිද? අන්න මට ප්‍රශ්නයක් එනවා දැන්. කිලෝමීටර් 21කට නම් මිලිමීටර් කතන්දරේ අවුලක් නැහැ. මීටර රූල හොඳයි. මිලිමීටර් 2 නම් මීටර රූල හොඳ නැහැ. දැන් මේ අකා කියනවා සෙන්ටිමීටර් 5ක් කියලා. ඒ සඳහා විද්‍යාඥයෝ මතවාදයකට එනවා. විද්‍යාඥයෝ කතාවකට එනවා. විද්‍යාඥයෝ හඳුන්වා දෙනවා භාගික දෝෂය සහ ප්‍රතිශත දෝෂය කියලා දෝෂ වර්ග දෙකක් මේකට. භාගික දෝෂය සහ ප්‍රතිශත දෝෂය. මොකක්ද ඒකෙන් කරන්නේ? අර ගන්න මිනුම කුඩා මිනුමත් එක්ක සංසන්දනය කරලා ඒක හොඳ මිනුමක්ද එහෙම නැත්නම් නරක මිනුමක්ද කියන එක හොයාගන්න ක්‍රමයක් ඒකට ඉතින්. ඒකට යන වර්ධක් වනවා භාගික දෝෂය කියලා මෙන්න මෙහෙම එකක්. ඔන්න හොඳට අහගන්න. භාගික දෝෂය. භාගික දෝෂය. භාගික දෝෂය කියලා එකට කියන්නේ උපරිම දෝෂය. උපරිම දෝෂය. උපරිම දෝෂය කියලා අපිට කිව්වේ කුඩා මිනුම. කුඩාම මිනුම. බෙදීම පාඨාංගය. මෙන්න මේක තමයි කටි භාගික දෝෂ කියලා හඳුනගන්නේ. භාගික දෝෂ. ප්‍රසද දෝෂ කියලා එකක් දෙනවා. ප්‍රසද දෝෂ. මේකෙම ප්‍රතිශතය. ප්‍රතිශත දෝෂ. ප්‍රතිශත දෝෂ. ප්‍රසද දෝෂ කියලා කියන්නේ උපරිම දෝෂය අරකම තමයි උපරිම දෝෂය. එහෙම නැත්නම් කුඩා මිනුම පාඨාංකය වරක් 100ට 100. වරක් 100ට 100. පැහැදිලිද? ඔන්න ඔතෙන් දෙනවා. ඇවිල්ලා ඒකට කියනවා යම් කිසි පාඨාංකයක ප්‍රතිශත දෝෂය කුඩා හෝ සමානයි නම් ප්‍රතිශත දෝෂය කුඩා හෝ සමාන නම් 100ට 1ට වඩා 100ට 1 නම් කුඩා හෝ සමානවත් කමක් නැහැ. ඒක නිවැරදි පාඨාංගයක් ලෙස සලකන්න කියලා කියනවා. ඒක නිවැරදි පාඨාංගයක් ලෙස සලකන්න කියලා කියනවා. හරි. දැන් අපි ඒකත් එක්ක බලමු පොඩ්ඩක්. මට කෙනෙක් ගෙනල්ලා කියනවා සර් මම මීටර රූල භාවිත කරලා සෙන්ටිමීටර් 10ක දිගක් මැනගන්න යනවා. අවුලක් නැද්ද? සෙන්ටිමීටර් 10ක දිගක් මැනගත්තට අවුලක් නැද්ද? මොකද අර මිලිමීටර එකක වෙනසක් වෙන්න පුළුවන්. මොකද 10.1 වෙන්න පුළුවන්. 10.2 වෙන්න පුළුවන්. 10.3 වෙන්න පුළුවන්. 10.4 වෙන්න පුළුවන්. 10.5 වෙන්න පුළුවන්. පැහැදිලිද? අපි සෙන්ටිමීටර වලින් ගමු. සෙන්ටිමීටර 10.1යි එහෙම. සෙන්ටිමීටර වලින් ගමු. අන්න එහෙම වෙන්න පුළුවන් මේක. පැහැදිලි 10.1. මේතොර 1.1 වෙන්න පුළුවන්. 1.2 වෙන්න පුළුවන්. 1.3 සෙන්ටිමීටර වලින් ගත්තා. මොකද 10.1 තිබ්බත් අපි 10.1 කියයි. 10.1 සෙන්ටිමීටර තිබ්බත් 10.1 කියන්න පුළුවන්. 10.1 තිබ්බත් 10.1 කියන්න පුළුවන්. නිසා ඒක ගැටලුවක් නැද්ද කියන කතාව අහන්න පුළුවන්. එතකොට මම කොහොමද ඒක ගන්නේ? මම බලනවා සෙන්ටිමීටර 10ක පාඨාංගයක් ගන්න හදන්න. මීටර රූල් එකනේ. එහෙනම් මම බලනවා ඒකේ ප්‍රතිශත දෝෂය කීයද කියලා. මෙන්න බලන්න. ප්‍රතිශත දෝෂය බලනවා මේ මිනුමේ. ප්‍රතිශත දෝෂය. හොඳට අහගන්නකො මේක. මේක තේරෙනවා. අමාරුවක් නෑ. ප්‍රතිශත දෝෂය කියන්නේ අපි ගන්නේ මීටර රූල භාවිත කරලානේ. මීටර රූල උපරිම කියව මිලිමීටර එකයිනේ. 1 මිලිමීටර. බෙදීම පාඨාංකය. පාඨාංකය 10ක් සෙන්ටිමීටර මිලිමීටර නම් 100ක්. වරක් 100ට 100. ඒ කියන්නේ 100ට 1යි. අන්න බලන්න. 100ට 1ක ප්‍රතිශත දෝෂයක්. 100ට 1ක් හෝ
ඊට වඩා අඩු වුණොත් තමයි හොඳයි කියලා කියන්නේ. එහෙනම් අවුලක් නැහැ. එහෙනම් සෙන්ටිමීටර් 10ක දිගක් මැනගන්න මීටර රූල හොඳද නැද්ද? හොඳයි. කෙනෙක් කියනවා සර් සෙන්ටිමීටර් 10ට වඩා අඩු දිගක් මැනගන්න මම යන්නේ කියලා. 10ට වඩා අඩු දිගක්. දැන් උදාහරණයක් සෙන්ටිමීටර් 5ක් වගේ. 10ට වඩා අඩු දිගක් මැනගන්න යනවා කියන්නේ ප්‍රසාද දෝෂය මොකද වෙන්නේ? දැන් උපරිම දෝෂය වෙනස් වෙන්නේ නැහැනේ. හැබැයි මෙන්න මේ පදේ මොකද වෙන්නේ? අඩු වෙනවා. හරකය අඩු වෙනවා. 100 මිලිමීටර කියන්නේ 10ක් සෙන්ටිමීටර. එහෙනම් 5ක් සෙන්ටිමීටර කියන්නේ 50ක් මිලිමීටර. එහෙනම් මේක හරියටම අර්ධයක් වෙනවා. අර්ධයක් වෙනවා. එතකොට ප්‍රසාද දෝෂය මොකද වෙන්නේ? වැඩි වෙනවා. කීයට වඩා වැඩි වෙන්නේ? 100ක් මිලිමීටර මනිද්දී ප්‍රසාද දෝෂය 100ට නම් 100ට වඩා අඩු වගේක් මෙතන දැම්ම ගමන් ප්‍රසාද දෝෂය 100කට වඩා මොකද වෙන්නේ? වැඩි වෙනවා. මේ සමස්ත පදේ වැඩි වෙනවනේ මෙතන. මේක අඩු වෙද්දි යට හරය අඩු වෙද්දි ඕලවල කරලා තියෙන්නේ. පැහැදිලි. ඒ කියන්නේ ප්‍රසාද දෝෂය වැඩි වෙනවා 100කට වඩා. ඒතකොට ඒක හොඳයිද නිවැරදි පාඨාංකයක්ද නැහැ. නිවැරදි පාඨාංකයක් නෙමෙයි. එහෙනම් මීටර රූල භාවිතා කරලා සෙන්ටිමීටර් 10ක දිගක් මැනගත්තට ප්‍රශ්නයක් නැහැ. 10ට වඩා වැඩි දිගක් මැනගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඇයි? පාඨාංකය වැඩි වෙන්න සමස්ත මේක අඩු වෙනවා. ප්‍රසාද දෝෂය 100කට වඩා අඩු වෙනවා. 100කට වඩා අඩු වුණොත් ඒක හොඳයි. හැබැයි සෙන්ටිමීටර් 10ට වඩා අඩු දිගවල් මැනගන්න මීටර රූල හොඳද නැහැ. දැන් මම කියන එක තේරෙන්නේ නැති මේක. හරි සරල කතන්දරයක්. ඔය කටට ඒක තේරෙනවා. මිලිමීටරේ ඔය යන හින්දා සෙන්ටිමීටර් 10ට වඩා 10 හෝ 10ට වඩා 10ට හෝ 10ට වඩා වැඩිව මැනගන්න හොඳයි. හැබැයි 10ට වඩා අඩුව මැනගන්න හොඳද මීටර රූල? හොඳ නැහැ. ප්‍රසාද දෝෂය 100කට වඩා වැඩි වෙනවා. එහෙනම් සෙන්ටිමීටර් 10ට වඩා අඩු දිගවල් මැනගන්න ඕනේ අපිට යම් උපකරණයකින් ප්‍රසාද දෝෂය 100කට වඩා වැඩි අඩු වෙන්නත් ඕන. 100කට වඩා අඩු වෙන්නත් ඕන. එහෙනම් අපි මොකද කරන්නේ ඒක? දැන් බලන්න. එහෙනම් අපි හිතමුකෝ දැන් උදාහරණයක් වශයෙන් අපිට සෙන්ටිමීටර් 5ක් මැනගන්න ඕන. ඒ කියන්නේ මිලිමීටර් 50ක් වෙනවා මෙතන. මෙතන මිලිමීටර් 50ක් වෙනවා. මේ පදේ අඩු වුණාම මේක වැඩි වෙනවනේ සමස්තේ. මේක වැඩි වෙනවා. ඒතකොට ප්‍රසාද දෝෂය 100කට වඩා වැඩි වෙනවා. වැඩි වෙනවා 100කට වඩා. 100කට වඩා අඩු කරගන්න ඕනේ. එහෙනම් මේක අඩු කරද්දී සමස්තය වැඩි වෙන නිසා නැවත මේ සමස්තය අඩු කරගන්න මෙන්න මේ පදේ උපරිම දෝෂය අඩු කරගන්න ඕනේ. උපරිම දෝෂය අඩු කරගන්න ඕනේ. උපරිම දෝෂය කියලා කියන්නේ කුඩා මිනුම. එහෙනම් කුඩා මිනුම අඩු එකක්. මිලිමීටරයට වඩා කුඩා මිනුම අඩු එකක් අපි පාවිච්චි කරන්න ඕනේ. ඒ සඳහා එනම් උපකරණයක් හිතන්න වෙනවා දැන්. අපි දන්න උපකරණ මොනවද තියෙන්නේ? මීටර රූල විතර දැන්ට දන්නේ අපි දිග වැනීමට. ඒකේ කුඩා මිනුම මිලිමීටර එකනේ. මිලිමීටර එකටත් වඩා අඩු දිගවල් මැන ගැනීම සඳහා අපි උපකරණයක් හදන්න ඕනේ. එහෙම කියලා ඔය කට්ටිය හිතයි එහෙනම් සර් අපි මීටර රූලෙම බිංදුව මිලිමීටර 1 මිලිමීටර 2 නේ තියෙන්නේ. එහෙනම් අපි මෙන්න මේ අතර පරතරයේ සමාන රේඛාවකට කඩලා දාමු 10කටවත් කඩමු. එතකොට මේක කුඩා මිනුම දශම එකක් වෙනවනේ. නමුත් වැඩි තියෙන මිලිමීටරේ කියන එක 10ට කඩන්න අපි මෙතන අඳිනවනේ රේඛා. මොකක් හරි ක්‍රමයකින් රේඛා අඳින්න ඕනේ. ඔය රේඛා අඳිද්දී ඝනකමම හරිද? ඒ ඝනකමම 0.1 මිලිමීටර වඩා වැඩි වෙන්න පුළුවන්. ඒතකොට ඒ ඝනකම් අපි ලකුණු කරාදී නිකම්ම තනි. හරි. يعني මේ රේඛාව අඳින්න බෑ. ඊළඟ රේඛාවත් එක්ක ඒක ක්‍රෑෂ් වෙනවා. මම කියන එක තේරෙන්නේ නැති. කොහොම හරි සියුම් ඇඳගත්තත් ඔක පේන්නේ නැහැ ඊට පස්සේ. ඉතින් එහෙම වැඩක් කරලා හරියන්නේ. මිලිමීටර පරතර නම් අපිට අවුලක් නැහැ බලාගත්ත එක ඇහෙන්නේ. අර අනිත් ඒවා කරලා එහෙනම් ඒක බෙදලා හරියන්නේ. ඊට වඩා වෙන ක්‍රමයකට යන්න ඕනේ. ඒතර සුපිරි ක්‍රමයක් වෙනවා වර්නියර් කැලිපරේ පාවිච්චි කරනවා වර්නියර් මූලධර්මය. ඒක කිරුවම ගන්න තේරෙන්නේ නැති මාර ක්‍රමයක් නේ කියන්නේ. ඒ වගේම තව මූලධර්මයක් තියෙනවා ඉස්කුරුපු මූලධර්මයේ භාවිත කරනවා. ඒකෙනුත් අපිට පුළුවන් කුඩා මිනුම අඩු කරගන්න. පැහැදිලිද? ඉතින්යි අපි යන්න හදන්නේ. මම හිතන්නේ හොත්තටම තේරෙන්නේ නැති අපි මේ වැඩිපුරත් එක කතා කරන්නේ මේවා මේ සාමාන්‍යයෙන් අපි ඔය ගැටේ විරත්තන් වල ඉගෙන ගද්දි මේවා එච්චර දුරට යන්නේ නැහැ. නමුත් මම මේක ඉතාමත් ගැඹුරින් පැහැදිලි කරලා දීලා දුන්නා මේ අවශ්‍ය නිසා. ඒතොර ඒක අපිට තේරෙනවා. ඇයි අපි මීටර රූල තියෙන ලෝකෙක වර්නියර් කැලිපරේ වගේ උපකරණයකට යන්නේ? ඇයි අපි මීටර රූල තියෙන ලෝකෙක මයික්‍රෝමීටර් සුවාමානය වගේ එකට යන්නේ කියන එක දැන් ඔකට තේරෙනවා ඇති නේද? හරි. එහෙනම් ඒක ලියාගමු දැන්. යට ලියාගන්න අපි අහම දෝෂ අවම කළ හැක කියලා ලිව්වා. ආපහු යට ලියාගන්න සියුම් රේඛා දෙකක් අතර දුර. යට ලියාගන්න සියුම් රේඛා දෙකක් අතර දුර.
සියුම් රේඛා දෙකක් අතර දුර සියුම් රේඛා දෙකක් අතර දුර නිවැරදිව ගැනීමේදී නිවැරදි ලෙස ගැනීමේදී සියුම් රේඛා දෙකක් අතර දුර නිවැරදිව ගැනීමේදී හරියට මේ මිලිමීටර එක කියවද්දී සියුම් රේඛා දෙකක් අතර දුර නිවැරදි ලෙස ගැනීමේදී සියුම් රේඛා දෙකක් අතර දුර නිවැරදි ලෙස ගැනීමේදී පරිමාණයේ නිවැරදි ලෙස ගැනීමේදී පරිමාණයේ කුඩා මිනුමේ කුඩාම මිනුමේ කියලා ගන්න පරිමාණයේ කුඩා මිනුමේ දශම භාග පරිමාණයේ කුඩා මිනුමේ දශම භාග ඇසින් අනුමාන කරන විට පරිමාණයේ කුඩා මිනුමේ දශම භාග පරිමාණයේ කුඩා මිනුමේ දශම භාග ඇසින් අනුමාන කරන විට එක් එක් අවස්ථාවේ ලැබෙන ප්‍රතිඵල වෙනස් විය හැකියි. ඇසින් අනුමාන කරන විට එක් එක් අවස්ථාවේ ලැබෙන ප්‍රතිඵල වෙනස් විය හැකියි. මෙයද අහඹු දෝෂයකි. මෙහිදී සිදුවිය හැකි උපරිම දෝෂය එම මිනුම් උපකරණයේ කුඩාම මිනුමට සමාන. මෙහිදී සිදුවිය හැකි උපරිම දෝෂය එම මිනුම් උපකරණයේ කුඩා මිනුමට සමාන. මෙහිදී සිදුවිය හැකි උපරිම දෝෂය එම මිනුම් උපකරණයේ කුඩා මිනුමට සමාන. එය නිරපේක්ෂ දෝෂය. නිරපේක්ෂ දෝෂය ලෙසද හැඳින්වේ. එය නිරපේක්ෂ දෝෂය ලෙස හැඳින්වේ. ඒකෙන් අපිට මිදෙන්න බෑ. එය නිරපේක්ෂ දෝෂය ලෙස හැඳින්වේ. හරි. දැන් උදාහරණයක් ලෙස එය නිරපේක්ෂ දෝෂය ලෙස හැඳින්වේ. උදාහරණයක් ලෙස රටහුණු කැබැල්ලක දිග මීටර රූලෙන් මැන්න විට සිදුවිය හැකි උපරිම දෝෂය මීටර රූලේ කුඩා මිනුම වන
මීටර රූලේ කුඩාම මිනුම වන 1 මිලිමීටර 1 mm කියලා දාන්න 1 මිලිමීටරයට සමාන වේ. මීටර රූලේ කුඩා මිනුම වන 1 mm කියලා දාන්න. 1 මිලිමීටරයට 1 mm 1 මිලිමීටරයට සමාන වේ. 1 මිලිමීටරයට සමාන වේ. 1 මිලිමීටරයට සමාන වේ. පැහැදිලි නේද? උපරිම දෝෂය ඒක අපි කියන නිරපේක්ෂ දෝෂය කියලා තෝරන්න. මේකට සමානයි. යටින් දාන්න නමුත් අප ගන්නා පාඨාංකය හා සසඳන විට නැත්නම් අප ගන්නා පාඨාංකය හා සංසන්දනය කරන විට නමුත් අප ගන්නා පාඨාංකය හා සංසන්දනය කරන විට අගේන් විශාල පාඨාංක සඳහා නමුත් අප ගන්නා පාඨාංක හා සංසන්දනය කරන විට අගේන් විශාල පාඨාංක සඳහා උපරිම දෝෂයේ බලපෑම නොසලකා හැරිය හැකි තරම් වේ. 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 අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් කියන්න යටින් උදාහරණයක් වශයෙන් 208 ධන හෝ ඍණ 1 මිලිමීටර කියලා. ධන හෝ ඍණ 1 මිලිමීටර එතකොට. ඔන්න බලන්න. මේ යටි ලියාගන්න 208 ධන හෝ ඍණ 1 මිලිමීටර. බොහෝ විට නිවැරදි මිනුම. මේක බොහෝ විට නිවැරදි මිනුම. මේක හරියට කතාව. හැබැයි ඉතින් අපි තාම මිනුම අපි තාම හරියට දන්නේ අර සම්මතයත් එක තමයි මේක බලන්නේ. බොහෝ විට නිවැරදි මිනුමක් අවුලක් නැහැ 20.8 කියන එකනේ ඔය තියෙන්නේ. සෙන්ටිමීටර වලින් ගත්තොත් එහෙම. දැන් අපි ගත්තොත් 2 ධන හෝ ඍණ 1 මිලිමීටර එක ලියන්න බොහෝ විට නිවැරදි නොවන මිනුමක්. මේකට බෑ. මෙහෙම දුන්නොත් අමාරු වැඩේ. මේක අරගෙන ගන්න කරලා ගිහිල්ලා අපිට නාන්න බෑ. පැහැදිලිද? ඒකයි කතාව. මොවිට නිවැරදි නොවන මිනුමක්. ඒක ලියා ගන්න. ලියන්න එහෙනම් යටින් එබැවින් මිනුම් උපකරණයක් භාවිතා කර ලබා ගන්නා පාඨාංකයක නිවැරදිතාවයේ සැලකීමට එබැවින් මිනුම් උපකරණයක් භාවිතා කර ලබා ගන්නා පාඨාංකයක නිවැරදිතාවයේ සැලකීමට උපරිම දෝෂය කමාවක්. නිවැරදිතාවයේ සැලකීමට උපරිම දෝෂය කමාවක්.
පාඨාංකය හා සංසන්දනය වන පරිදි උපරිම දෝෂයේ කමාවක් පාඨාංකය හා සංසන්දනය වන පරිදි තේරුම් ගන්න. මේකේතර උපරිම දෝෂයේ පාඨාංකයත් එක්ක කම්පයා කරලා බලනවා. උපරිම දෝෂේ පාඨාංක ලොකු වගේක් වුණොත් එහෙම අර මිලිමීටර එක කියලා හිතන්න උපරිම දෝෂේ මිලිමීටර එකට සාපේක්ෂව පාඨාංක ලොකු වෙන්න අර එක බෙදීම භාග්‍ය දෝෂය කියන්නේ උපරිම දෝෂ බෙදීම පාඨාංකයනේ. අන්න ඒ වගේ ඉන්නෙන් අඩු වෙනවා. ඒතකොට අපි ලිමිට් එකක් දානවා මේකට වඩා අඩු වුණොත් හොඳයි කියලා. 100ට වඩා. ඒක සම්මත කියලා විලා තියෙන්නේ. එහෙනම් මම කියන එක මේ හොඳට ඔළුවෙන් මීටරෙන් අල්ලගන්න. කෙනෙක් කිව්වහම අනේ සර් සෙන්ටිමීටර් 500ක් මන්න තැනට මිලිමීටර එකක් අවුලක් නැහැ නේද? මම කියන ඔව් අවුලක් නැහැ සෙන්ටිමීටර් 500ක් නෙවෙයි මිලිමීටර එක නිකන් අයින් කරලා දාන්න. ඒක ගැන හිතන්න එපා. අනේ සර් මිලිමීටර් 3ක් මන්න තැනට මිලිමීටර එකක් අවුලක් නැද්ද? අවුලක් තියෙනවනේ මම කියන අවුලක් තියෙනවා. එහෙනම් සර් මිලිමීටර් 50ක් මන්න තැනට මිලිමීටර් 60ක් මන්න තැනට එතකොට මටත් ප්‍රශ්නයක් වෙනවා යකෝ දැන් කොහොමද කියන්නේ? ලොකු එකක් නම් අවුලක් නැහැ කියලා කිව්වේ. පොඩි එකක් නම් අවුලක්. මේ මැදාගිය අන්න කතාව. ඉන්සේ එකට අර්ථ දක්වනවා භාග්‍ය දෝෂය සහ ප්‍රසත් දෝෂය. අර්ථ දක්වලා කියනවා මෙන්න මේකට දාලා මේ සූත්‍රය දාලා බලපල්ලා. උඹලගේ උපරිම දෝෂය සහ පාඨාංක 100ට එක හෝ 100කට වඩා අඩු නම් හොඳයි කියලා ගනින්න. නැත්තම් ගන්න එපා. පැහැදිලිද? හරි. නිවර්තන සැලකීමට උපරිම දෝෂය කමාවක් පාඨාංකය හා සංසන්දනය වන පරිදි උපරිම දෝෂයේ පාඨාංකය හා සංසන්දනය වන පරිදි පාඨාංකය හා සංසන්දනය වන පරිදි භාගික දෝෂය හා ප්‍රතිශත දෝෂය භාගික දෝෂය හා ප්‍රතිශත දෝෂය අර්ථ දක්වනු ලැබේ. භාගික දෝෂය හා ප්‍රතිශත දෝෂය අර්ථ දක්වනු ලැබේ. භාගික දෝෂය හා ප්‍රතිශත දෝෂය අර්ථ දක්වනු ලැබේ. එහෙනම් භාගික දෝෂය කියන එක ලියා ගන්න යටින් අර්ධකයෙන් ලියා ගමු භාගික දෝෂය. භාගික දෝෂය සමානයි උපරිම දෝෂය නැත්නම් නිරපේක්ෂ දෝෂය කියලා කියනවා. උපරිම දෝෂය නිරපේක්ෂ දෝෂය කියලා කියනවා. ඒ කියන්නේ මොකද්ද? කුඩාම මිනුම. කුඩා මිනුම තමයි අපි ගන්න. කුඩා මිනුම බෙදීම පාඨාංක. ඔය බෙදීමට විතරයි භාගික දෝෂය කියලා කියන්නේ. මෙන්න මේ අනුපාතය. අපි කියන්න පුළුවන් උපරිම දෝෂයේ පාඨාංකයට ගන්න අනුපාතය භාගික දෝෂයයි කියලා. ඔන්න භාගික දෝෂය. ඔකට කොටුවක් දාගත්ත එකේ මෙන්න මෙහෙම කොටුවක් දාගන්න. හරි. ඔන්නම කොටුවක් දාගන්න. ඊළඟට අපි ගමු ප්‍රතිශත දෝෂය. ඕකෙන් ප්‍රතිශත දෝෂය. ප්‍රතිශත දෝෂය. ප්‍රතිශත දෝෂය කියලා කියන්නේ උපරිම දෝෂය ඒ කියන්නේ කුඩා මිනුම බෙදීම පාඨාංකය වරක් 100%. පාඨාංකය වරක් 100%. ඔන්න ප්‍රතිශත දෝෂය. අපි කියනකට percentage එක කියලා ඉංග්‍රීසියෙන් ප්‍රතිශත දෝෂය. හරි. එහෙනම් මේක පැහැදිලි අපිට උදාහරණයක් ගන්න පුළුවන් දැන් හිතන්න අපි 208 ධන හෝරින 1 මිලිමීටර වගේ පාඨාංකයක් අපිට දුන්නා කියලා. එහෙම දුන්නොත් ඒක භාගික මේ නිරපේක්ෂ දෝෂය නැත්නම් උපරිම දෝෂය කීයද? භාග්‍ය දෝෂය කීයද? ප්‍රසත් දෝෂය කීයද කියන කාරණේ මම මෙතන ඉදිරිපත් කරන්නම්. අපි උදාහරණයක් වශයෙන් ගමු. උදාහරණයක් වශයෙන් ලියන්න. උදාහරණයක් වශයෙන් අපි ගමු 208 ධන හෝරින 1 මිලිමීටර. මෙන්න මෙහෙම ලියන්න. පාඨාංකයේ සඳහා යටි යමු පාඨාංකයේ සඳහා නිරපේක්ෂ දෝෂ මුලින්ම නිරපේක්ෂ මාත්‍රික ලියන්න. නිරපේක්ෂ දෝෂය ඒ කියන්නේ මේකේ උපරිම දෝෂය කියන එකයි කුඩා මිනුම 1 මිලිමීටර. මේ නිරපේක්ෂ දෝෂය 1 මිලිමීටර. නිරපේක්ෂ දෝෂය 1 මිලිමීටරද? භාගික දෝෂය. මොකද භාගික දෝෂය කියන්නේ? භාගික දෝෂය 1 මිලිමීටර කියන උපරිම දෝෂයේ බෙදීම පාඨාංකයේ 208නේ. මොනවනේ නේද භාගික දෝෂය.
1 මිලිමීටර බෙදීම 200ට මම සුළු කරලා ගත්ත උත්තරේ දෙන්නම්. 1 මිලිමීටර බෙදීම 200යි මිලිමීටර සමානයි 0.0.048යි. අටද ඔන්න භාගික දෝෂය. පැහැදිලිද? උපරිම දෝෂයේ බෙදීම පාඨාංගය. නැත්නම් නිර්පේක්ෂ දෝෂයේ බෙදීම පාඨාංග කිව්වත් තමයි. එතකොට ප්‍රතිශත දෝෂය. ප්‍රතිශත දෝෂය. අරගෙන 100ට අදින්න. ප්‍රතිශත දෝෂය එතකොට කීයද? මේක වැඩි කරන්න ඕනේ 100. 0.48යි. 0.48යි 100ටද වේ. මේක හොඳ එකක් කියලා ගන්න. අපි ඒක ලියා ගන්න. 0.48ක් ද වේ. හරිද? හරි. 0.48ක්ද වේ. හරි. යටින් ඊට පස්සේ වෙනම ලියන්න යටින් තරුවක් දාලා හරි කමක් නැහැ. තරුවක් දාලා යන්න යම් පාඨාංකයක ප්‍රතිශත දෝෂය එන මේක කුඩා හෝ සමානයි 100ට 1 නම් යම් පාඨාංකයක ප්‍රතිශත දෝෂය කුඩා හෝ සමානයි 100ට 1 නම් එය නිවැරදි පාඨාංකයක් ලෙස සැලකනු ලැබේ. කුඩා හෝ සමානයි 100ට 1 නම් එය නිවැරදි පාඨාංකයක් ලෙස සැලකනු ලැබේ. පැහැදිලිද කතාව? හරි. දැන් අපි බලමු මේ මීටර රූලින් එහෙනම් මොන අගය දක්වාද පාඨාංග මනින්න හොඳ කියලා. නෝක තමයි ක්‍රූෂල් පොයින්ට් එක. හරි. යටින් දාන්න එහෙනම් මීටර රූල භාවිතා කර යටින් දාන්න. මීටර රූල භාවිතා කර 10යි සෙන්ටිමීටර් දිගක් මැනගත්තේ යයි සිතමු. 10 සෙන්ටිමීටර් දිගක් මැනගත්තේ යයි සිතමු. 10 සෙන්ටිමීටර් දිගක් මැනගත්තේ යයි සිතමු. 10 සෙන්ටිමීටර් දිගක් මැනගත්තේ යයි සිතමු. මීට අදාළ ප්‍රතිශත දෝෂය කියලා කමාන්ත ලැටින් ලියමු. 10 සෙන්ටිමීටර් දිගක් මැනගත්තේ යයි සිතමු. මීට අදාළ ප්‍රතිශත දෝෂය කියලා කමාන්ත දාලා යටින් ලියමු. මීට අදාළ ප්‍රතිශත දෝෂය. හරි. යටින් යන්නේ නම් අපි ප්‍රතිශත දෝෂය අත්දැකීම ලියමුන මතක් වෙනත් එක්ක. ලියන්න. ප්‍රතිශත දෝෂය මාත්‍රේ ලියන්න. සමානයි උපරිම දෝෂය يعني කුඩා මිනුම බෙදීම පාඨාංකය වරක් 100%. හරි. එතකොට මීටර රූල භාවිත කරලා වන්න නිසා උපරිම දෝෂය අපි දන්නා මිලිමීටර 1යි. එහෙනම් මිලිමීටර 1යි මොන පාඨාංකයක්ද ගන්න අපි සෙන්ටිමීටර 10ක් ඒක මිලිමීටර කරන්න ඕනේ. මොකද උඩ මිලිමීටර යට මිලිමීටර දාන්න ඕනේ නැත්තම් ඒකක අතර සංසන්දනය කැපිලා යන්නේ නැහැ. හරිද? මේකත් මිලිමීටර වෙන්න ඕනේ. වරක් 100%. ප්‍රතිශතය. එහෙනම් අපි කියනවා 100ට 1යි කියලා. 100ට 1යි. මේක නිවැරදි පාඨාංකයක් නේද? නිවැරදි පාඨාංකයක්. මොකද 100ට 1ට වඩා අඩු වුණොත් හොඳයි. 100ට 1 වුණත් හොඳයි. හැබැයි 100ට 1ට වඩා වැඩි වුණොත් හොඳ නැහැ. එහෙනම් මෙන්න මේ යටපදේ, ඒ කියන්නේ මේ සෙන්ටිමීටර 10ක් නාවේ 100 යටපදය සෙන්ටිමීටර 5 වුණොත්, සෙන්ටිමීටර 2 වුණොත්, සෙන්ටිමීටර 1 වුණොත් ප්‍රතිශත දෝෂය මොකද වෙන්නේ කියලා බලන්න. දැන් හිතන්න මේක සෙන්ටිමීටර 1ක් වුණා කියලා. සෙන්ටිමීටර 1ක් කියලා කියන්නේ මිලිමීටර 10යි. එහෙනම් 10යි ප්‍රතිශත දෝෂය කීයද? 100ට 10යි. හොඳ පාඨාංකයක්ද? නැහැ. නිවැරදි පාඨාංක ලෙස බාර ගන්න පුළුවන්ද? බැහැ. 110ක ප්‍රතිශත දෝෂය. 100ට 1 හෝ 1ට වඩා අඩු වෙන්න ඕනේ. එහෙනම් සෙන්ටිමීටර 1ක් මැන ගන්න හොඳද මීටර රූල? හොඳ නැහැ. සෙන්ටිමීටර 2ක් මැන ගන්න හොඳත් නැහැ. 3 4 5 6 7 8 9 10ට අවුලක් නැහැ. පැහැදිලිද? 10ට වඩා වැඩි වුණත් අවුලක් නැහැ. 11 12 දැන් හිතන්න මෙතනින් අපි සෙන්ටිමීටර 100ක් මැන්න කියලා. ඒක මීටර සෙන්ටිමීටර 100 දාන්නකො මෙතන. සෙන්ටිමීටර 100ක්. පැහැදිලිද? එතකොට අපි මේක මිලිමීටර කරන්න ඕනි 1000ක්. 1000ක් කියන්නේ. පැහැදිලිද? 1000ක් කියන්නේ. එතකොට 1000යි මෙතන 0.1. පැහැදිලිද? අන්න හොඳයි. අවුලක් නැහැ. පැහැදිලිද? මොකද 100කට වඩා අඩුයි. 100කට වඩා අඩුයි අවුලක් නැහැ. පැහැදිලි නේද? හරි.
එහෙනම් එතන දාගමු 101යි කියලා. 101යි කියලා දාලා යට කියන්නේ මේ අණුව මේ නිවැරදි පාඨාංකයක් ලෙස සැලකිය හැකියි. 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 නමුත් මේ අණුව මේ නිවැරදි පාඨාංකයක් ලෙස සැලකිය හැකියි. මේ අණුව මේ නිවැරදි පාඨාංකයක් ලෙස සැලකිය හැකියි. නමුත් සෙන්ටිමීටර් 10ට වඩා මේ අණුව මේ නිවැරදි පාඨාංකයක් ලෙස සැලකිය හැකියි. නමුත් සෙන්ටිමීටර් 10ට වඩා අඩු පාඨාංකයක් සෙන්ටිමීටර් 10ට වඩා අඩු පාඨාංකයක් මීටර් රූල භාවිතා කර ලබාගත් විට නමුත් සෙන්ටිමීටර් 10ට වඩා අඩු පාඨාංකයක් මීටර් රූල භාවිතා කර ලබාගත් විට ප්‍රතිශත දෝෂය නමුත් සෙන්ටිමීටර් 10ට වඩා අඩු පාඨාංකයක් මීටර් රූල භාවිතා කර ලබාගත් විට පාඨාංකය අඩු වෙද්දී දෝෂය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ලබාගත් විට ප්‍රතිශත දෝෂය 100ට 1ට වඩා වැඩි. ප්‍රතිශත දෝෂය 100ට 1ට වඩා වැඩි. ඒක තේරුම් ගන්න බුද්ධිය. පාඨාංකය අඩු වෙන්න සමස්තය වැඩි වෙනවනේ. 100ට සෙන්ටිමීටර් 10ට 100ට 1 නම් සෙන්ටිමීටර් 10ට වඩා අඩු වෙන්න පාඨාංකය සමස්තය 100ට 1කට වඩා වැඩි වෙනවා. එතකොට ඒක වැඩි වෙනවා කියන්නේ නිවැරදි පාඨාංකය ලෙස බාර ගන්න බෑ. පැහැදිලිද? 100ට 1කට වඩා වැඩි වී. එබැවින් සෙන්ටිමීටර් 10ට වඩා වැඩි වී. එබැවින් සෙන්ටිමීටර් 10ට වඩා අඩු දිගක් මැන ගැනීමට මීටර් රූල සුදුසු උපකරණයක් නොවේ. මීටර් රූල එබැවින් සෙන්ටිමීටර් 10ට වඩා අඩු දිගක් මැන ගැනීමට මීටර් රූල සුදුසු උපකරණයක් නොවේ. ඒ සඳහා කුඩාම මිනුම එකයි මිලිමීටරට වඩා අඩු මිනුම් උපකරණයක් භාවිතා කළ යුතුයි. පැහැදිලිද කතාව? අඩු මිනුම් උපකරණයක් භාවිතා කළ යුතුයි. ඔන්න ඒක හරි. පැහැදිලි නේද? ඒ ටික හරි පැහැදිලි අපිට ඒ කාරණේ. ඔව් ඒක හරි. තරුවක් දාලා මෙන්න මේකත් පොඩ්ඩක් ලියා ගන්න. මේක වෙන්නේ කොහොමද කියන කතාව එකට යන ඉච්චර ලොකුවට තේරුම් ගන්න අවශ්‍යතාවයක් නැහැ. අපි හිතුවොත් අපිට අවසානයේ ගන්න කරන්න තියෙනවා y කියලා රාශියක්. y කියලා රාශියක් තියෙනවා කියලා හිතන්න. y කියන රාශියක් තියෙනවා මේක සම්බන්ධ වෙන්නේ a n b කියලා හිතන්න. දැන් a n කියලා කියන්නේ n කියන්නේ සංඛ්‍යාවක්. දැන් වර්ගය වෙන්න පුළුවන්. හරිද? 2 4 5 වගේ ඒවල වර්ගයේ b. එතකොට y වල නිවර්තතාවය කෙරෙහි මේ a කියන පදයේ බලපෑම. මොකද ඒකේ බලයක් තියෙනවනේ. ඒවල වර්ගයක්. ඒවල තුන්වෙනි බලයක් වෙන්න පුළුවන්. එතකොට ඒ කියප ගුණෙකින් වැඩි වෙලයි තියෙන්නේ. b වල බලපෑමට වඩා නිවර්තතාවයට වැඩි බලපෑමක් ඇති කරනවා a කියන රාශිය. ඒකේ ඒ හින්දා අපි ඒ රාශිය නිවර්දිව මැන ගැනීමට සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් ඔකට ඉස්සරහට ඉගෙන ගන්නවා නලයක් ගත්තොත් එහෙම නලයක් තුලින් අපි ඒක කතා කරන්නේ මෙහෙමයි ඒකාකාර හරස්කඩ වර්ගඵලයක් සහිත
නරයක් තුලින් නියත පීඩන අනුක්‍රමණයක් යටතේ තරලයක් දුෂ්‍රාවි තරලයක් ප්‍රවාහය වෙද්දී ඒකේ පරිමා ප්‍රවාහ සීගතාවය Q කියන එක සමාන වෙනවා 5a4 බෙදීම 8i ඊටා p1 ඍණ p2 බෙදීම l කියන එකට. මෙන්න මේ. එතකොට මේ පරිමා ප්‍රවාහ සීගතාවය තප්පරයකදී නලියෙන් ගලා යන ද්‍රව පරිමාව. ඒක රඳාපවතින මෙන්න මේ සාධකත් එක්ක ඒ කියන්නේ නලයේ අභ්‍යන්තර අරය. ඊට කියන්නේ දුෂ්‍රාවිතා සමූහකයේ p1 ඍණ p2 කියන දෙකල පීඩන වෙනස් වීම. පීඩන l කියන්නේ දිග. එතකොට මෙන්න මේ Q-ට වැඩිම බලපෑමක් ඇති කරන්නේ ඉවරතාවයට වැඩි බලපෑමක් ඇති කරන්නේ මෙන්න A කියන රාශිය. මොකද ඒ වල හතරක් තියෙනවා. A කියන එකේ පොඩි හරි වැරද්දක් වුණොත් කියලා අපි සමහරවිට හිතන්නකො පොඩි වැරද්දක් හරි මැනගද්දි වුණොත් එහෙම ඒක ලොකුවට බලපානවා මොකද ඒකේ හතරවෙනි බලයක් ගන්න නිසා. ඒකට වඩා. මේ වගේ පදයක් පිළිබඳ අපි වැඩි සැලකිලිමත් වෙන්න ඕනි කියන කාරණා. පැහැදිලිද? වැඩියෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ නිසා ඒක අපි ගමු එතන. ඒකත් අපි ලියාගත්තොත් හොඳයි. ඒක ලියාගන්න මේ විදිහට යටි ලියාගන්නකො. මේ යටි ලියන තරුවක් දාලා ලියාගන්න. ලියන තරුවක් දාලා y සමානයි a n වරක් b වැනි y සමානයි a n වරක් b වැනි අවසන් ප්‍රතිඵලයක් ගණනය කිරීමේදී y සමානයි a n වරක් b වැනි අවසන් ප්‍රතිඵලයක් ගණනය කිරීමේදී y හි දෝෂය සඳහා අවසන් ප්‍රතිඵලයක් ගණනය කිරීමේදී y හි දෝෂය සඳහා ඒ රාශියේ දෝෂය කමාවක් y හි දෝෂය සඳහා ඒ රාශියේ දෝෂය b රාශියේ දෝෂයට වඩා ඒ රාශියේ දෝෂය මේක වැඩි නෑ නේද? අවුලක් නෑ. ඒ රාශියේ දෝෂය b රාශියේ දෝෂයට වඩා වැඩි බලපෑමක් ඇති කරයි. ඒකට පෙන්වන්න පුළුවන්. වැඩි බලපෑමක් ඇති කරයි. එබැවින් ඒ රාශියේ දෝෂය b රාශියේ දෝෂයට වඩා වැඩි බලපෑමක් ඇති කරයි. එබැවින් යම්කිසි බලයක් සහිත පද මැනීමේදී බලයක් සහිත මේක බලයක් ඒ වල n වෙනි බලය යම්කිසි බලයක් සහිත පද මැනීමේදී ඒවා වැඩි නිවර්තතාවයකින් ලබා ගැනීමට අමතර අවධානයක් යොමු කළ යුතුයි. අමතර අවධානයක් යොමු කළ යුතුයි. ඒවා වැඩි නිවර්තතාවකින් ලබා ගැනීමට අමතර අවධානයක් යොමු කළ යුතුයි.